right මට කියන්න දරුවෝ දැන් ඇහෙනවද මාව? ඇහෙනවද මාව? පේනවද? ගැටලුවක් නැද්ද? මැසේජ් එකක් දාන්න. ඇහෙනවනේ. හරි. right එහෙනම් හැමෝටම සුබ උදෑසනක්. ආයුබෝවන්. දරුවෝ හැමෝටම දැන් ඔයාලා අදත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාලගේ ජීවිතේ අලුත් කඩේමක් නේද? ඔයාලට දැන් මීට කලින් 9 වසරේදී හම්බුනේ නැති 8 වසරේදී 7 වසරේදී හම්බුනේ නැති විෂය ධාරාවක්. ඔයාගේ ජීවිතේට අලුත් විෂය ධාරාවක්. මොකක්ද මේකේ නම? ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය නේද? ගොඩක් අය සාමාන්‍ය මේක අපි විවාහාරේ පාවිච්චි කරනවා O level commerce කියලා. දැන් ගිය සතියේ සම්බන්ධ වෙච්ච හැමදෙනාටම දැනගන්න ලැබුණා කොහොමද මේ සබ්ජෙක්ට් එක තෝරගන්නේ නේද? ඉස්කෝලේට ගියාම පුතේ ඔයාලට 10 වසරේදී තියෙනවා විෂය කාණ්ඩ 3ක්. ওই විෂය කාණ්ඩ 3න් ඔයා සබ්ජෙක්ට් 3ක් තෝරා ගත යුතුයි නේද? එතකොට මම කියා දුන්නා පළමු වෙන විෂය කාණ්ඩය යටතේ තමයි අපි මේ කතා කරන අපේ විෂය ධාරාව තියෙන්නේ. ඔයා තෝරගත යුත්තේ පළවෙනි කාණ්ඩය හරහා මේ විෂය ධාරාව. ඊළඟට මේ විෂය ධාරාව අන්තර්ගතය ගැන අපි කතා කරා. මතකයි නේද හැමෝටම? මම කිව්වා මේක පොළවේ පය ගහලා තියෙන විෂයක් කියලා නේද? ඒ කියන්නේ අපි ටවුන් එකට ගියොත් අර පොඩි බුලත් විර කඩේ ඉඳන් විශාල ව්‍යාපාර දක්වා තමයි අපි කතා බහ කරන්නේ. එහෙනම් මම කිව්වා අලුතෙන් මේ කවුරුවත් කියපු දෙයක් නේද? අයිසැක් නිව්ටන් හෝ පයිතගරස් හෝ කවුරු හරි කියපු ප්‍රමේයක් හෝ මේ දේවල් මත පදනම් වෙච්ච විෂයක් නෙමෙයි මේක. නේද? මේක සම්පූර්ණයෙන් මේ ප්‍රායෝගික ලෝකේ තියෙන දේවල් ගැන තමයි අපි කතා බහ කරන්නේ. මතකයි නේද කතා කරා? රයිට් ඊළඟට මම කවුද කියලා මම ඔයාලට කිව්වා. මම කොහොමද මේ ටියුෂන් එකට ආවේ දැන් කොච්චර කාලයක් වෙනවද කොහොමද අපේ වැඩපිළිවෙල ඔයා දිනවන ජයග්‍රාහී අපේ වැඩපිළිවෙල මොකද්ද කතා බහ කරා මේ හැම දෙයක් නේද ඊට පස්සේ ගිය සතියේ පුතේ අපි ආරම්භ කරා සුබ මොහොතින් 10 වසර පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම ඒකට අදාළව පළවෙනි කොටස අපි කතා කරන්න පටන් ගත්තා මිනිස් අවශ්‍යතා හා උවමනා කියන කොටස මතකයි නේද එතනින් අපි කතා කරලා අවසන් කරා මිනිස් අවශ්‍යතා ගැන මිනිස් අවශ්‍යතා ගැන කතා කරලා ඉවරයක් කරා නේද? දැන් හැමෝම කියමු බලන්න මොකද්ද මිනිස් අවශ්‍යතාවක් කියන්නේ කියලා. හරි. ඔන්න දැන් හිටපු අය මතක් කරගන්න ඕනේ හිටපු නැති අය ආයෙත් දැන් අහගෙන මේක ඔළුවට ගන්නවා. මිනිස් අවශ්‍යතා. මිනිසෙකුට ජීවත් වෙන්න මතක් කරන් දරුවෝ මිනිසෙකුට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ දේවල් වලට අපි කිව්වා අවශ්‍යතා කියලා. මෙන්න මම මෙහෙම පෙන්නනවා මිනිසෙකුට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ. මම මේක ස්ක්‍රීන් එකෙත් දාලා තියෙනවා. මෙන්න මිනිසෙකුට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වුවේ. අනිවාර්යයි මේක. අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ වලට තමයි අපි කියන්නේ අවශ්‍යතා කියලා නේද? ඊළඟට මේ අවශ්‍යතා උගන්වන්නකොට ඔයාව මම ප්‍රායෝගික උදාහරණයකින් තමයි ඔයාලට මේ ගැන කියලා දුන්නේ. ඔයා හරි අපූර්වවට ඉගෙන ගත්තා. මොකද්ද පුතේ ප්‍රායෝගික උදාහරණේ? ඔන්න දැන් ඔයාගේ මනස නැවතත් ගිය සතියේ මම යවුවා වගේ ඔයා මතක් කරගන්න උදේ පාන්දර ඔයා ඉස්කෝලේ යන්න ඕන දැන් නැගිටිනවා. උදේ පාන්දර 5යි ඔන්න එලාම් එක වදිනවා දැන් අම්මා තාත්තා කෑ ගහනවා ඔන්න ඔයා නැගිටිනවා. ඔතන ඉඳන් මම අවශ්‍යතා ටික ඔයාලට කියා දුන්නා. දැන් පොඩ්ඩක් අද දවසේ අපි අලුත් යාළුවොත් මෙතන කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා පරණ යාළුවන්ට තවත් මතක් වෙලා හොඳටම මේ ග්‍රහණය වෙන්නත් එක්ක අපි අද දවසේ පොඩ්ඩක් ඒක කතා කරලා ඉමු මුලින්ම. අද මුලින්ම කතා කරලා මේක පොඩ්ඩක්. මෙන්න දැන් අවශ්‍යතාවන් උගන්වන්න යන්නේ මම ඔයාව නැවත එක්කන් යන උදේ පාන්දර ඉස්කෝලේ යන අවස්ථාවට නේද? ගෙදර දැන් එක යුද්ධයයි. අර උදේ පාන්දර ඔයා නැගිටලා ඔයා මල්ලි ඊළඟට අයියා ඉන්නවනම් මේ කට්ටියම නැගිටලා දැන් ඉස්කෝලේ යන්න හදන්න. මම මුලින්ම කිව්වා පුතේ නැගිටලා ඔයා මූණ සෝදගෙන යන්න කෙලින්ම කුස්සියට. ඇයි ඒ? ඔයාට ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා. ආහාර. එහෙනම් මිනිසෙකුට ජීවත් වෙන්න මුලින්ම සපය ගන්න ඕන අවශ්‍යතාවය තමයි ආහාර. උදේ පාන්දර නැගිටලා කෙනෙක් පෙට්ටියක් බොනවා, තව කෙනෙක් කිරිත එකක් බොනවා, තව කෙනෙක් කෙලින්ම වත් කරනවා නේද? ඔහොම කැඳ එකක් බොනවා. මේ ආදි වශයෙන් මේ සියල්ල ගත්තාම අපිට ගන්න පුළුවන් වචනේ තමයි ආහාර. පේනව නේද බෝඩ් එක? right එහෙනම්
අන්න මුල්ම අවශ්‍යතාවයේ මිනිසුන්ගේ ආහාර. ඊළඟට ඔන්න ඔයා බත් ටික එහෙම කාලා දැන් අනිකට ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න. මොනවද අඳින්නේ? ඔයා සුදු ගවුම අඳිනවා, ෂර්ට් එක අඳිනවා, දික් කලිසම අඳිනවා. දැන් 10 වසර නම් ඔන්න දැන් කොල්ලෝ ටික සැරසෙන්නේ දික් කලිසම එහෙම අඳගෙන යන්න. එහෙනම් ඊළඟ අවශ්‍යතාවය ඇඳුම්. දෙවෙනි අවශ්‍යතාවය ඇඳුම්. මතකයි. තුන්වෙනි එක ඔයා හිටිය පුතේ ගෙදර එහෙනම් නිවාස. මේ හරි ලේසි මම මේ කියන ප්‍රායෝගික උදාහරණෙන් ඔයාලට මේ ටික මතක තියාගන්න පුළුවන් නම් හරි ලේසි ආය අමුතුවෙන් මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ උදාහරණය තුලින්ම ඔයාලට මේ විෂය කොටස් ටික ආවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඇඳුම් නිවාස. දැන් නිවාස ගෙදර ඉඳගෙන දැන් ඔන්න ඉස්කෝලේ යන ලෑස්ති වෙනකොට අම්මා කිව්වා මාස් එක දාගෙන යන්න මගේ පුතේ. කිව්ව නේද? මේ දවස්වල මේ කොරෝනා උදුරු තියෙනවා. වැඩි කට්ටියත් එක්ක එකට කන්න බොන්න යන්න එපා, මාස් එක ගලවන්න එපා. බස් එක යනකොට හරි පරිස්සමෙන් යන්න, සෙනග ඉන්න තැන් වල ගැවසෙන්න එපා. අම්මා කිව්වා. එහෙනම් මොකක්ද අවශ්‍යතාවය? කියන්න. සෞඛ්‍ය. සෞඛ්‍ය. දැන් මාස් එකකුත් දාගෙන යනවා ගෙයින් එළියට යනකොටම අම්මා කියනවා පරිස්සමට යන්න මගේ පුතේ. කිව්ව නේද? හැමෝටම කියනවා. පරිස්සමට යන්න කියලා. කියනවා පන්ති ඉවර වෙලා රස්තියාදු ගහන්න එපා ගෙදර ආරෙන්. නාන්න එහෙම යන්න එපා. සෙල්ලම් කරනකොට පරිස්සමට සෙල්ලම් කරන්න ඕනේ. මෙන්න අම්මා තාත්තා ඔයාගේ ආරක්ෂාව ගැන හිතුවා. එහෙනම් මිනිස්සුන් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන් සපුරා ගත යුතු ඊළඟ අංගය තමයි ආරක්ෂාව. ආරක්ෂාව. මම ගිය සතිය තරම් දීර්ඝ වශයෙන් කතා බහ කරන්නේ නැහැ. මේක ගිය සතියේ කතා කරපු දෙයක් නිසා මතක් වෙන නිකන් ඉක්මනට පොඩ්ඩක් උඩින් අත ගාගෙන යාමක් තමයි මෙතන වෙන්නේ. දැන් ආරක්ෂාව. ගෙන් එළියට බහලා දැන් සියලු දේ අවසන්. ඔන්න ඔයාලට ඇහෙනවා ෆෝන් සද්දේ. මම ගිය සතියේත් කිව්වා උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කර. ඔන්න පුතේ දැන් උදේ ඉස්කෝලේ යන්න බස් එක ඇවිල්ලා සිටි බස් එකේ එහෙම නැත්නම් තාත්තා වාහනේ ස්ටාර්ට් කරලා ඕන් එක ගහනවා ඉක්මනට එන්න දැන් පරක්කු වෙලා. එහෙනම් මෙන්න ඊළඟ අවශ්‍යතාවය ප්‍රවාහනය. ප්‍රවාහනය. ඔයා ගෙදර ඉඳන් ඉස්කෝලේට ප්‍රවාහනය කරන්න හදන්නේ. නේද? තාත්තා නම් ගෙදර ඉඳන් වැඩට යන්න හදන්නේ. මෙන්න ප්‍රවාහනය ඊළඟ අවශ්‍යතාවය. දැන් ඔයා බස් එකෙන් බහලා යනවා গিitar එකත් කරේ තියාගෙන බැට් එකත් කරේ තියාගෙන නේද වොලිබෝලෙත් අතේ තියාගෙන නෙට් බෝල් නම් බිම ගහ ඊළඟට චෙස් බෝඩ් එකක් තියෙනවා ඒක අරගෙන යනවා කැරම් බෝඩ් එක ගිනියන්න පුළුවන් නම් ඒකත් අරන් යනවා අපි මේක නම් ගිනියන්න බැරි නිසා ඉස්කෝලේ තියෙනවා නේද තව ඉස්සර අපි ඔය ගමේ ඉස්කෝලේම ටිකක් ලොකු වයසේදී ඔය එක එක සෙල්ලම් කරන ඔය පෑන් වලින් සෙල්ලම් කරනව නේද ඔය ක්ලිප් ගහනවා කියලා කියනවා අපි පෑන් විදිනවා කියනවා ඔන විවිධ දේවල් ළමයි කරනවා ඉස්කෝලේ ඇතුලේ මේ මොකක් සඳහාද දරුවෝ කරන්නේ මට දැන් කවුරු හරි මතක් කෙනෙක් ඉන්නවා නම් chat එකට දාන්න ඒ අවශ්‍යතාවය මොකක්ද කියලා ඔයා ඇයි গিitar එක කරේ තියාගන්න යන්නේ ඔයා ඇයි බැට් එක අරන් යන්නේ ඔයා ඇයි බෝලේ අරන් යන්නේ චෙස් බෝඩ් එක අරන් යන්නේ ඇයි විනෝදය right නියමයි කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම ඇක්ටිව් ඉන්නවා සතුටුයි විනෝදය මෙන්න ඊළඟ අවශ්‍යතාවය විනෝදය විනෝදය right දැන් අපි ඉස්කෝලේ යන්නේ මොකටද නෝක මුලින් ඉගෙන ගන්න බෑ නේද අපි පාසල් යන්නේ අධ්‍යාපනය ලබන්න එහෙනම් අධ්‍යාපනය කියන්නේ දරුවෝ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් මේක මං ගිය සතියේත් කිව්වා ඔයා වැරදියට අර්ථකථනය කරගන්න එපා අධ්‍යාපනයේ කිව්සැනින් අපේ රටේ මතක් වෙන්නේ පාසල් අධ්‍යාපනය කුංචි කාලේ පොඩි එකා අර කලිසමය කමිසේ අන්දෝල මොන්ටිසෝරි යවනවා ඊළඟට එකේ පන්තියට බාර දෙනවා ඊළඟට ශිෂ්‍යත්ව ලියනවා සාමාන්‍ය පෙළ ලියනවා උසස් පෙළ ලියනවා කැම්පස් යනවා ඔන්න අධ්‍යාපනය කිව්වහම නිර්වචනය කරගන්න එක නමුත් එතනින් එහාට කිය අධ්‍යාපනයක් තියෙනවා හැම තිස්සෙම අපි අධ්‍යාපනය ලබනවා අපි බහුතරයක් කතා කරන්නේ පාසල් අධ්‍යාපනය ගැන විතරයි නේද එහෙනම් අධ්‍යාපනය කියන එකත් මිනිස්සෙකුට ජීවත් වෙන්න අනිවාර්යයි මොනවා හරි ශේෂ්ත්‍රයක පැහැදිලිද එහෙනම් ඊළඟ අවශ්‍යතාවය තමයි දරුවෝ අධ්‍යාපනය අධ්‍යාපනය දැන් මෙන්න මිස්ලා උගන්වනවා මිස්ලා උගන්වන ඇතුලේ අපේ අය මොකද කරන්නේ
මම කියා දුන්නා මිස් ඉස්සරහට ඇවිල්ලා ඔන්න විස්තර කරලා දෙනවා. දැන් මම මෙතන පන්ති ඉස්සරහට ඇවිල්ලා අවශ්‍යතාව ගැන කියලා දෙනවා. මම ඔයාලට තොරතුරක් sannivedanaya කරන්නේ මේ. ඔයා ඉස්කෝලේ ඉගෙන ගන්න ගම යාළුවට ඇඟිල්ලෙන් අයිනවා. තොරතුරු sannivedanaya කරනවා. එළිය වෙන දේවල් ඇහෙන් පෙන්නනවා. තොරතුරු sannivedanaya කරනවා. මැච් එකක් බලනවා. තොරතුරක් sannivedanaya කරගන්නවා. නේද? ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවා. ඔයා ගේම් එකක් ගහන ගම යාළුවොත් එක්ක කතා බහ කරනවා. මචං උඹ මේ පැත්තෙන් වරෙන් මම මෙහෙන් එනවා. එහෙම කට්ටිය ගේම් ගහනකොට මෙන්න මොකද කරන්නේ මේ? sannivedanaya. තොරතුරු තවත් කෙනෙක් අතර හුවමාරු කරගන්න. එහෙනම් sannivedanaya නැතුවත් ජීවත් වෙන්න බෑ දරුවෝ. තේරුණාද? රයිට්. ඊළඟ අවශ්‍යතාවය sannivedanaya. sannivedanaya අවසාන වශයෙන් මම අවශ්‍යතාවය ගත්තා ආදරය. ඔයාලට දෙමාපියන්ගේ ආදරය අවශ්‍යයි. ගුරුවරුන්ගේ, අසල්වැසියන්ගේ, නෑදෑයන්ගේ, යහළු එහෙලියන්ගේ මෙන්න මේ ආදරය මත තමයි පුතේ මිනිහෙක් ජීවත් වෙන්නේ. මිනිහෙක්ට ජීවත් වීම සඳහා තියෙන්න ඕන සාධකයක් තමයි ආදරය කියලා කියන්නේ. එහෙනම් මෙන්න අපි සැනකින් ටක් ගාලා මතක් කරගත්ත ගිය සතිය ඔයාලට මම උගන්වපු දේවල් ටික බලන්න පුතේ මම ස්ක්‍රීන් එකෙන් පොඩ්ඩක් අයින් වෙන්නම්. බලන්න හැමෝටම පුළුවන් ද කියලා දැන් අද දවසේ සම්බන්ධ වෙච්ච කෙනාට උනත් දැන් මේ දේ පුළුවන් වෙන්න ඕන. දැන් මේ අමුතු දෙයක් නෙමෙයි අපි ඉගෙනුවේ. මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා හා උවමනා කියලා දෙයක්. ඒකෙන් අපි මුලින්ම කතා කර අවශ්‍යතා ගැන මෙන්න පුතේ ස්ක්‍රීන් එකේ තියෙන අවශ්‍යතාවල නිර්වචනය පාඩම් කරගමු බලන්න. අවශ්‍යතා යනු මිනිසෙකුට ජීවත් වීම සඳහා අනිවාර්යයි. මේ අනිවාර්යෙන්ම සපුරාගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වුවා නේද? රයිට්. ඊළඟට මෙන්න අවශ්‍යතා ටික. අවශ්‍යතා 10ක් කතා කරා අපි. 4යි 7යි 10යි. දැන් උදාහරණෙත් එක්ක හැමෝම මතක් කරගන්න. දැන් මෙතන 26 දෙනෙක් ලොග් වෙලා ඉන්නවා. 26 දෙනාටම පුළුවන් වෙන්න ඕන. තව මොහොතක් වෙන්න කලින් අවශ්‍යතා කියන එක හැමෝටම පුළුවන් වෙන්න ඕන. ඊළඟ සංකල්පයට මම යන්නේ සියලුම දෙනාට මේ වැඩේ පුළුවන් නම් විතරයි. මෙන්න පුතේ අපේ පන්තියේ තියෙන එක විශේෂතාවයක්. විශේෂ ලක්ෂණයක්. ඕනතරම් පන්තියේදී ඕනතරම් මෙහෙම උගන්වන රටාවන් තියෙන්න පුළුවන්. නමුත් සියලු දෙනාටම පුළුවන් තත්ත්වයට ගේන එක තමයි ගුරුවරුගේ වගකීම. තේරුණාද? එහෙම නැතු ඉගෙන ගන්න එක උනන්දුව තියෙන එක පුතේ කොහොමවත් ඉගෙන ගන්නවා සහ ඌට උගන්වන්න ලේසි. හිතන්න මෙතන 20 දෙනෙක් ඉන්නවා පට්ට උනන්දුවෙන් වැඩ කරන අය කියලා. ඒ 20 දෙනාට උගන්වන්න ඕන කෙනෙක්ට පුළුවන් ඒ 20 දෙනාට තේරෙන්නේ. නමුත් තව 5 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න ටිකක් තේරෙන්නේ නැහැ මුන් ටිකක් පිස්සු කියලා ඩයල්. අන්න ඒ අයටත් උගන්වලා මේ විෂය කරුණු සියලු දේ ඔලුවට දාන්න පුළුවන් නම් එයා තමයි පුතේ ගුරුවරයා. තේරුණාද? ඒ ගුරු භූමිකාව තමයි මම මෙතන රංගපාන්නේ. ඒ නිසා මගේ පන්තිය නෝනම් සියලු දෙනාම සියලුම විෂය කරුණු ග්‍රහණය කරගත යුතුමයි. ඒකයි මගේ තියරි. රයිට්. බලන්න. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, විනෝදය, අධ්‍යාපනය, sannivedanaya, ආදරය. දැන් හැමෝටම මේ විෂය කරුණු ටික පුළුවන් හැමෝටම අවශ්‍යතා පුළුවන් ගැටලුවක් නැහැ. ගිය සතියේ සම්බන්ධ වුණා නැතා කියලා කිසිම වෙනසක් නැහැ දැන්. කිසිම වෙනසක් වොන්න නැහැ. නමුත් අදින් පස්සේ සම්බන්ධ නොවුනොත් ඔන්න වෙනස්කම් හට ගන්න. තේරුණාද? ඒ නිසා අද ඉඳන් අඛණ්ඩව මේකට සම්බන්ධ වෙන්න ඕන. අඛණ්ඩව සම්බන්ධ වෙන්න. ඔන්න දරුවෝ ඔයාලගේ නෝට් එකට දැන් යන්න. පොත ගන්න ළඟට. ඔන්න මම නැවත මතක් කරනවා. දැන් මේ පොත කලියන්නේ මේ මුල් දවස් දෙකේ නිසා මම ඔයාලට දෙසැම්බර් මාසේ මුල ටියුට් එකක් දෙනවා වර්ණවත් පරිපූර්ණ නිබන්ධනයක්. නේද? මම ඔයාලට විස්තර කියා දුන්නා මොකද්ද මේ පරිපූර්ණ කියන වචනේ තේරුම? ඒකේ තේරුම තමයි වැඩිත් නැහැ අඩුත් නැහැ. විෂය කරුණු ඔයාට අදාළ දේ පමණයි දෙන්නේ. මම ගයිඩ් කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි දරුවෝ. මම ෆලෝ කරන්නේ ටීචර්ස් ගයිඩ් එක. ඒ කියන්නේ ගුරු මාර්ග උපදේශන සංග්‍රහය. ගුරුවරුන්ට දෙන්නේ ගුරුවත් පොත කියලා එකක්. අන්න ඒක බලාගෙන තමයි ඔයාගේ මේ විෂය කරුණු ටික හදන්න නිසා ටියුට් එක හදන්නේ. ඒ නිසා මම අනවශ්‍ය දේවල් ඔයාට දීලා ඔයාගේ මේ පොඩි එකාගේ ඔළුව තවත් දැනුම ටිකක් දාලා බොරුවට ඌව පීඩාවටපත් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් නොදී ඉන්නෙත් නැහැ. පැහැදිලිද? ඒ විදිහට තමයි අපේ ටියුට් එක හැදෙන්නේ. බලන්න ඔයාගේ පොතේ ලියලා ඇතිවා පල්ලහැට අවශ්‍යතා ටික. මං කිව්වා 15ට ලියන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා දරුවෝ. ඔන්න ඒ හේතුව මම දැන් කියා දෙන්නම්. අපි මුලින්ම කතා කරා ආහාර, නිවාස සහ ඇඳුම්.
මෙන්න මේ අවශ්‍යතා තුනට කියනවා අපි මූලික අවශ්‍යතා කියලා. ඔන්න දැන් අලුතෙන් අද දවසේ ඉගෙන ගත්තා. මොකක්ද අද දවසේ අලුතෙන්ම ඉගෙනපු දේ මම? ආහාර, ඊළඟට ඇඳුම්, ඊළඟට නිවාස, මෙන්න මේ අවශ්‍යතා තුනට අපි නමක් කියනවා මූලික අවශ්‍යතා කියලා. මූලික අවශ්‍යතා. පාඩේ වචනෙත් එක්ක හරිම අපූර්වවට පැහැදිලි වෙනවා ඇති. මූලික අවශ්‍යතා මේ ආහාර අවශ්‍යමයි ජීවත් වෙන්න, ඇඳුම් අවශ්‍යමයි ජීවත් වෙන්න, නිවාස අවශ්‍යමයි ජීවත් වෙන්න. එහෙනම් අපි මූලික අවශ්‍යතා විදිහට හඳුනා ගන්නවා මෙන්න මේ තුන. දැන් ඔයාලට පුළුවන් දරුවෝ ඔයා පහලට ලියාගත්ත අවශ්‍යතා ටික ඉදිරියෙන් දාන්න මේ වගේ සංගල වරහණක්. ඔයා දැන් පහලට ලියලා තින්නේ. මෙහෙම ලියලා තින්නේ. ඔයා දාන්න පළවෙනි තුනට සංගල වරහණක් ලිව්වා ඉදිරියෙන් මූලික අවශ්‍යතා මූලික අවශ්‍යතා කියලා. right එහෙනම් 9:30න් අද දවසේ වැඩේ පටන් ගන්න දිනේ දාන්න දරුවෝ. මූලික අවශ්‍යතා. right ඊළඟට ඔන්න තවත් අවශ්‍යතා හතක් තියෙනවා. තවත් අවශ්‍යතා හතක් ඔයා පහලට ලස්සනට ලියාගෙන තියෙන්නේ. ඒ අවශ්‍යතා හත ඉදිරියෙන් මෙන්න මේ විදිහෙම දිග සංගල වරහණක් දාලා අපි ඒක ඉදිරියෙන් ලියනවා ළමයි. ඒක ඉදිරියෙන් ලියනවා සමාජය සංකීර්ණ වීමත් සමග බිහි වූ අවශ්‍යතා. right ඔන්න බලන්න අපි කොටස් දෙකකට බෙදාගත්ත විදිය. අපි ලියනවා අනිකුත් අවශ්‍යතා ටික ඉදිරියෙන් ලොකු සංගල වරහණක් දාන්න ළමයි. ගානට කිරලමනල ලස්සනට සංගල වරහණ දාන්න. මේ විදිහට ඒ ටික ඉදිරියෙන් අපි ලිව්වා සමාජය සංකීර්ණ වීමත් සමග බිහි වූ අවශ්‍යතා. ලියන්න සමාජය සංකීර්ණ වීමත් සමග බිහි වූ අවශ්‍යතා. right එහෙනම් ඔන්න කොල්ල කෙල්ල ටිකට හැමෝටම දැන් පුළුවන් අවශ්‍යතා වර්ගීකරණයක් කරන්නත් පොඩි නේද? අවශ්‍යතා අපි ආහාර නිවාස සහ ඇඳුම් කියන එකට කිව්වා මූලික අවශ්‍යතා කියලා. ඊටු ටිකට අපි කිව්වා සමාජය සංකීර්ණ වීමත් සමග බිහි වෙච්ච ඒවා. සමාජය සංකීර්ණ වීමත් සමග ඇති වුණු මිනිස් අවශ්‍යතා කියලා. right එහෙනම් ඔන්න කොටස් දෙකකට බෙදාගත්තා. අවශ්‍යතා ගැන අපි ඉගෙනගෙන අවසන්. අවශ්‍යතා දැන් හැමෝගෙම හරි පුතේ දැන් ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා නම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඊළඟ සතිය වෙනකොට වගේ ටියුට් එක ඔයාලට හම්බ වෙනවා. ඒකෙන් අපි ෆිල් කරගමු. මේ සතියේ හිටපු නැති අය ඒකෙම අපි සටහන් කරගමු. හදිසි වෙන්න එපා, බය වෙන්න එපා. ටියුට් එකේ අපි මුලින් ඉඳන් මම නෝට් එක දෙනවා. ඔයාලට මේ උගන්වන දේවල්. නමුත් මේ උගන්වන විදිහට ආයෙ ඉෆෙක්ට් එකක් දාලා මේ ටයිම් එක අරගෙන උගන්වන්නේ නැහැ. ආයෙ ටියුට් එක දුන්නා කියලා. නමුත් ඒකේ නෝට් එක මම දෙනවා. නෝට් එක දෙනවා. right එක්කෙනෙක් අහලා තියෙනවා සර් පොතේ ලියන්නේ රූල් පොතකද පොඩි රූල් පොතකද? දරුවෝ දැන් නම් මේ නෝට් එක නම් මොන පොතක ලියාගත්තත් ගැටලුවක් නැහැ. නමුත් ඉදිරියට අවශ්‍ය රූල් පොතක් ගන්න, තනි රූල් පොතක්, CR පොතක් ගන්න.
ඒක තමයි අපි ගණන් හදන්නේ. මොකද කොට රූල් පොතේ ගණන් හදන්නේ නැහැ අපි. ඒකට හේතුව තමයි ඔයාට විභාගෙදි හම්බෙන්නේ සාමාන්‍ය පෙළේදී හම්බෙන්නේ තනි රූල් පොතක්නේ. තනි රූල් කොළ සෙට් එකක් නේ හම්බෙන්නේ. අපි ඒතකොට ලෑස්ති වෙන්නේ එතනට යන්නනේ. මේ පැය 3 තුල ගේමක් ගහලා එතන ජය අරගෙන එන්නනේ අපි try කරන්නේ නේද? එහෙනම් අපි අද ඉඳන්ම මේ 9 වසර අග ඉඳන්ම try කරන්න ඕන. 11 වසර දෙසැම්බර් මාසේ තියෙන විභාගෙට හැම අතින්ම සූදානම් වෙන්න ඕන. ඒ නිසා ඔයා තනි රූල් පොතක් ගන්න. පැහැදිලිනේ? right. මෙන්න ඊළඟ මාතෘකාව අද දවසේ අලුතෙන්ම උගන්වන විෂය කරුණ හැමෝම බලා ගන්න හැමෝම අවධානය දෙන්න මෙහෙට. උවමනා මෙන්න මොයි ස්ක්‍රීන් එකෙන් ගත්ත මාතෘකාව උවමනා බලන්න මේක ගොඩාක් ෆැමිලියර් වචනයක් මේක මේ ඔයාගේ ජීවිතේට අලුත් වචනයක් නෙමෙයි ඔයාට උවමනයි වුණා හරියට. ඔයාගේ දින උවමනාවක් අවශ්‍යතාවත් එක්කම හැම වෙලාවෙම ළඟින්ම ඉන්න කෙනෙක් තමයි මේ උවමනාවන් කියලා කියන්නේ. බලමු අපි මෙන්න මම උවමනාවන් වලටත් පොඩි උදාහරණයක් මගින් ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්න. හරි. ඔන්න ඔයා උදේ පාන්දර ඉස්කෝලේ යන ලෑස්ති වුණා. උදේ පාන්දර නැගිට්ටා. නැගිටලා පුතේ කුස්සියට ඇවිල්ලා බැලුවා ඔන්න දැන් ඔයාට කන්න අවශ්‍යයි. මෙන්න අවශ්‍යතාවය ආහාර. මේ ආහාර කියන අවශ්‍යතාවය දැන් මෙතන ඉන්නවා නම් දරුවෝ 25ක් මේ 25 දෙනා සපුරාගන්නේ 25 ආකාරයකට වෙන්න පුළුවන්. ඔයාගේ පන්තියේ ළමයි 100ක් ඉන්නවා නම් මේ 100 දෙනා දරුවෝ ආකාර 100 ආකාරයකට ඔය ආහාර කියන අවශ්‍යතාවය උදේ පාන්දර සපුරාගෙන තියෙන්න පුළුවන්. මොනවද උදාහරණ? දැන් ඇත්තම උදාහරණ අපි කතා කරමු. ඔයා chat එකට දාන්න ඔයා අද උදේ කාපු දේ. අද උදේ මොනවද කෑවා? ඔන්න මම දානවා මම කෑවේ පුතේ පත් කෑවා පරිප්පු තිබ්බා පොල් සම්බෝලයක් ඔන්න මම කාපු. එක දරුවෙක් ඉන්නවා කිරි එකක් විතරයි බීලා තියෙන්නේ. දැන් කිරි තියනවද හොයාගන්න? තියනවා නම් ගැටලුවක් නැහැ. හරි ඊළඟට තාම කාලා නැහැ සමහරක්. ඊළඟට සමහරක් දරුවෝ කනවා උදේ පාන්දර ඉන්දියාව ඕනේ. ඊළඟට සමහරක් අය ඊළඟ රැයට එහෙමනම් අපි කොත්තු කනවා. අපේ උදේටත් කොත්තු කනවා උදේට තියනවා නම් බහුතරයක් තැන්වල නැහැ නේද? ඊළඟ පිට්ටු. තව කෙනෙක් බිස්කට් එකක් විතරක් කන්න පුළුවන්. මෙන්න ඔයා ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගත්තේ ආකාරය. ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගත්තේ ආකාරය මේ උදේ පාන්දර නැගිට්ට මම බත් කෑවා පරිප්පු මාළුව තිබ්බා පොල් සම්බෝල තිබ්බා. තව කෙනෙක් කිරි එකක් දුවා තව කෙනෙක් පිට්ටු එකක් කෑවා තව කෙනෙක් කොත්තු කෑවා තව කෙනෙක් ආප්ප කෑවා තව කෙනෙක් ඉදිආප්ප කෑවා. මෙන්න ආහාර කියන අවශ්‍යතාවය පුතේ ඔයා ඉටු කරගත්තු ආකාරය. මේ අපි උගන්වන්න යන්නේ උවමනා ගැන. ඒක මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඒක ඔයා අවධානයෙන් ඉන්න ඕන. ඊළඟට මම ලියනවා තව අවශ්‍යතාවය. ඇඳුම්. දැන් හිතන්න ඔයා ටියුෂන් ක්ලාසස් යන්න හදන්නේ කියලා. ටියුෂන් ක්ලාස් යන්න හදන්නේ කියලා හිතන්න. උදේ පාන්දර නැගිටලා ඔන්න මම ඇඳගෙන එනවා ෂර්ට් එක. මේ ෂර්ට් එකත් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. මම ඇඳන් එනවා අත් දිග එකක්. ඔයා ඇඳන් එනවා අත් කොට එකක්. තව කෙනෙක්ට පුළුවන් අත් නැති එකක් ඇඳන්න. එහෙම ඇඳුනුත් තියෙනවා. පිරිමින් ඇඳුම් නම් ටිකක් අඩුයි. ඒකට අපේ ලේඩිස් අයිටම් තියෙනවා ඔය වගේ. නේද? මෙන්න ඇඳුම් කියන අවශ්‍යතාවය අපිට ඉටු කරගන්න පුළුවන් ආකාර. තව මට සරමක් ඇඳගෙන ඉන්න පුළුවන් පන්තියට. ගැටලුවක් නැහැ. ඔයාලා hina වෙන්නේ නැත්නම් මම ඇඳගෙන එනවා. හරිද? ඊළඟට සාරියක් ඇඳගෙන අපි මිස්ලා ඉස්කෝලේ යනවා. අපි දිග කලිසමක් ඇඳගෙන යනවා. කොට කලිසමක් ඇඳගෙන යනවා. නේද? ගවුමක් ඇඳන් යනවා. සායක් ඇඳන් යනවා. හැට්ටයක් ඇඳන් යනවා. ළමා සාරිය කියලා එකක් තියෙනවා අපිට. මෙන්න ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගත්තු ආකාර. විවිධාකාර. මම තව අවශ්‍යතාවයක් ගන්න. නිවාස.
පුතේ මම ඉන්නේ සාමාන්‍ය නිවාසයක. සාමාන්‍යයෙන් කාමර දෙක තුනක් තියෙනවා. දෙවෙන්නේ නැති වෙන්න වහල ගහලා තියෙනවා. normally ඉතින් ඔන්න ඉන්න පුළුවන් නිවසක් තමයි මටත් තියෙන්නේ. එහෙනම් මම මේකට කියනවා සාමාන්‍ය නිවාසයක්. සාමාන්‍ය නිවාස. මෙතන ඉන්න පුළුවන් තට්ටු නිවාසයක ඉන්න ළමයි. තට්ටු නිවාසයක ඉන්නේ. අන්න නිවාස කියන අවශ්‍යතාවය එයාලා ඉටු කරගන්නේ තට්ටු නිවාසයක ඉඳලා. මහල් නිවාස කියලා අපි කියන්නේ. රයිට් එක මම ලියනවා මහල් නිවාස. මහල් නිවාස. දැන් නම් පුතේ බොහෝ දුරට අඩුයි. නමුත් මිනිස්සු ජීවත් වෙනවා පැල්පත්වල. පැල්පත් වාසීන් කියලා අපි කියන්නේ. ඔයාලා වාගද ඉතිහාසයට ඉගෙන ගන්නවා. පැල්පත්. පැල්පත්. තව අපි කියනවා ටිකක් ලොකු ගයක් දැක්කොත් අම්මා මාලිගාව වගේ ගයක්. අහලා තියෙනවා. එහෙනම් ඇත්තටම පුතේ මේ මාලිගාවලත් මිනිස්සු ජීවත් වෙනවා. අපි මාලිගා කියලා හඳුන්වන නිවාස විශේෂයක් තියෙනවා. නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් මාලිගා. ගැටලුවක් නැහැ. මාලිගා. ඊළඟට ඔය පිට රටවල් වල ඉතිහාසයට ඉගෙන ගන්නවා ඇති. ඔය ගල් ගුහාවල මිනිස්සු ජීවත් වෙනවා. නේද? දැන් නම් ලංකාවේ නම් ඒ වගේ තත්ත්වයක් බොහෝ දුරට අඩුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒකත් නිවසක්. ගල් ගුහාව. right. මේ බලන්න දැන් හැමෝම. මෙන්න අපිට තිබුණු මූලික අවශ්‍යතා තුන ආහාර, නිවාස සහ ඇඳුම් කියන අවශ්‍යතා තුන ඉටු කරගන්න පුළුවන් ආකාර මම මේ බෝඩ් එකේ ලිව්වා. ඔන්න දැන් ආයෙත් බලන්න. ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාර බොහොමයක් ලිව්වා. තව ඕන තරම් ලියන්න හැකියාව අපිට තියෙනවා. ඊළඟට ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාරات මම මෙතන කිහිපයක් ලිව්වා. තව ගොඩක් මම විස්තර කරලා දුන්නා. ඊළඟට අපි මෙතන ලිව්වා නිවාස කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාරات බොහොමයක් ලිව්වා. තව මීට වැඩිය තියෙන්න පුළුවන්. එහෙනම් දරුවෝ මෙන්න මම බෝඩ් එකට අරන් තියනවා උවමනා. මෙන්න මම බෝඩ් එකට අරන් තියනවා උවමනා. දැන් ඔයා උදාහරණ නම් දන්නවා උවමනා වලට. දැන් අපි නිර්වචනයක් හදාගමු. මේ බලන්න හැම දෙයක්ම මෙන්න මේ දේවල් ගැන ඔයා අවධානය යොමු කරන්න. ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගත්තා බත් කාලා. ඒක එක ආකාරයක්. ඊළඟට පරිප්පු කෑවා, පොල් සම්බෝල, කිරි, කොත්තුවක් කෑවා, ආප්පයක් කෑවා, ඉන්දියාප්පයක්. ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගත්තා. ෂර්ට් එකක් ඇඳලා, සරමක් ඇඳලා, කමිසයක් ඇඳලා, ගවුමක් ඇඳලා, චීත්තයක් ඇඳලා, සරමක් ඇඳලා ඔය ආදි වශයෙන් ඔන්න ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගත්තා. නිවාස කියන අවශ්‍යතාවය ඉටු කරගත්තා. සාමාන්‍ය නිවාසයක හිටියා, මහල් නිවාසයක හිටියා, මාලිගාවක හිටියා, පැල්පතක හිටියා, නේද? ගල් ගුහාවක හිටියා. මෙන්න මේ හැම තැනකම කියවෙන වචනයක් තමයි අවශ්‍යතා ඉටු කරගත් ආකාරය. එහෙම නේද? මේ අවශ්‍යතා ඉටු කරගත්තු ආකාර නේද අපි මේ ලිව්වේ එකින් එකට. එකින් එකට කතා කරේවත් එක්ක. පැහැදිලිද? අවශ්‍යතා ඉටු කරගත්තු ආකාර, විවිධ ක්‍රම. අන්න ඒකට තමයි අපි කියන්නේ උවමනා කියලා. මෙන්න බලන්න දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ආකාර උවමනා ලෙස හැඳින්වේ. බලන්න දරුවෝ කොච්චර සරලද අපේ විෂය දානව. උවමනා කියලා කියන්නේ අවශ්‍යතා ඉටු කරගත හැකි විවිධ ආකාර විවිධ ක්‍රමවලට. මම ගන්නවා ස්ක්‍රීන් එකෙන් බෝඩ් එකට නිර්වචනය. අවශ්‍යතා ඉටු කරගත හැකි විවිධ ආකාර. මේකට අපි ක්‍රම කියලා කියන්නත් පුළුවන්. විවිධ ක්‍රම උවමනා ලෙස හැඳින්වේ. උවමනා ලෙස හැඳින්වේ. right. පැහැදිලිද? ඔන්න දැන් කාට හරි ගැටලු තියෙනවා නම් සර් උවමනා ගැන කියා දීපදී මට නම් මෙලෝ සංහතියක් තේරුන්නේ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් තියෙනවා නම් දාන මැසේජ් එකක් ක්ලියර් කරලා දෙන්නම් ඕන තැනක් උවමනා සම්බන්ධව. මොනවාද ගැටලු තියෙන්නේ? ගැටලු තියෙනවා නම් දාන්න. මෙන්න උවමනා වලට අපි නිර්වචනයක් හදාගත්තා. මම විශ්වාස කරනවා මෙතන ඉන්න 25 දෙනාම තේරුම් ගන්න ඇති මොනවද උවමනා කියලා කියන්නේ. මගේ ටාගට් එක ඒක තමයි. මට වැඩක් නැහැ මෙතන 24ක් ඉඳලා 23කට තේරුනොත් මට වැඩක් නැහැ. මම ෆේල් එතකොට.
මට ඕන 24ක් ඉන්නනවා 24ටම තේරෙන්න. පැහැදිලි වෙන්න ඕන, වැටහෙන්න ඕන මම උගන්වන දේ. right දැන් ක්ලියර්ද? ගැටලුවක් නැද්ද? උවමනා කියන එක පුළුවන්ද? මොනවාද උවමනා කියන්නේ? අවශ්‍යතා ඉටු කරගත හැකි විවිධ ආකාර. එන්නමම රවුන්ඩ් කරනවා. විවිධ ආකාර වලට තමයි උවමනා කියලා කියන්නේ. දැන් මම ලියන්න එපා. මම ලියන්න දෙන්න. හරිද? right. ඊළඟට දැන් පුතේ ඔයාගෙන් කවුරු හරි අහනවා උවමනාවකට උදාහරණයක්. එහෙම අහපුවාම අපිට කෙලින්ම බත් පාන් ඊළඟට ඉන්දියාප්ප ෆ්‍රයිඩ් රයිස් ඇඳුම් මේ සරමක් කමිසයක් ඒ විදිහට කියන්න බෑ. අපි උවමනාවලට උදාහරණ දෙන්නේ අවශ්‍යතාවය මුලින්ම කියලා. තේරුණාද? ඔයාගෙන් කවුරු හරි අහනවා උවමනාවකට උදාහරණයක්. එතකොට පුතේ බුද්ධිමත් ඔයා කියන්නේ කොහොමද? අවශ්‍යතාවය මුලින්ම කියනවා. ආහාර කියන අවශ්‍යතාවයට මම උවමනා කියන්නම්. ඔන්න යාළුවට ඔයා කියනවා බත් පාන් ඉන්දියාප මේ ආදී වශයෙන්. ඊළඟට නිවාස කියන අවශ්‍යතාවයට මම උදාහරණ කියන්නම්. අන්න මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ. බුද්ධිමත් ඔයා මුලින්ම අවශ්‍යතාවය කියනවා. මං අන්නේ අවශ්‍යතාවයට ඔයාට උවමනා ටිකක් කියන්නම්. තේරුණාද? දැන් අපි මෙතෙක් වෙලා කතා කරේ අර මූලික අවශ්‍යතා තුන ගැන විතරයි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයිද කියන්නේ අර සමාජයේ සංකීර්ණ වීමත් එක්ක බිහිවෙච්ච අවශ්‍යතාවලට උවමනා නැද්ද? තියෙනවා. ඒවත් අපි කතා කරමු එකක් දෙකක්. මේ බලන්න. මොනවද සමාජයේ සංකීර්ණ වීමත් සමග බිහිවෙච්ච අවශ්‍යතා? එකක් තමයි සෞඛ්‍ය. සෞඛ්‍ය කියන අවශ්‍යතාවය. මිනිස්සු නිරෝගී සම්පන්නව සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන. ඔන්නෝක තමයි මේ වචනෙන් අදහස් වෙන්නේ. මේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය නිරෝගීව ඉන්න කියන එක ඉටු කරගන්න පුළුවන් ආකාර මොනවද? කල්පනා කරන්න. අපිට පුතේ චුට්ටක් ලැබ වෙච්ච ගමන් අපි දුවනවා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න, වෛද්‍යවරයෙක් හම්බෙන්න ස්පිරිතාලෙට. පැහැදිලිද? රයිට් එහෙනම් අපිට ලියන්න පුළුවන් රෝහල. මෙන්න එක ක්‍රමයක්. අවශ්‍යතාවය ඉටු කරගත්ත එක ක්‍රමයක් තමයි රෝහල කියන්නේ. ඊළඟට දොස්තර මහත්තයා යාට අපි කියනවා වෛද්‍යවරයා කියලා නේද? වෛද්‍යවරයා. ඊළඟට ස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් එහෙම දාන්නේ බෙහෙත් විදින්නේම කවුද? නර්ස් නෝනා. හෙදිය. මේ දවස්වල ගොඩක් වැඩ කරන දිරිය මිනිස්සු නේද? යාලා නිසා තමයි අපි මේ තත්ත්වය අද ඉන්නේ අපේ රට. යාලා මහන්සි වෙච්ච නිසා නේද? එයාලත් හිතලා කොවිඩ් කියලා අම්මෝ එළියට බහින්නේ නැහැ කියලා ගියස් හිටියනම් පුතේ. මේ වෙනකොට ඔයා කොමර්ස් ඉගෙන ගන්නෙත් නැහැ. මම කොමර්ස් උගන්වන්නෙත් නැහැ. අපි කොහෙද දන්නේ? තේරුණානේ? ඊළඟට තව දැන් කොවිඩ් එකට මොකද්ද අලුතෙන් එන්නතක් ඇවිල්ලා තියෙන්නේ. මේ එන්නත විදපුවාම අපිට සෞඛ්‍ය සම්පන්න වෙන්න පුළුවන් නේද? එහෙනම් සෞඛ්‍ය කියන එක ඉටු කරගන්න පුළුවන් ආකාරයක් තමයි එන්නත. එන්නත. එහෙම නැත්නම් බෙහෙත්. මෙන්න අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාර. පැහැදිලි නේද? ඊළඟට අපි තව අවශ්‍යතාවයක් මතක් කරමු. විනෝදය. ඔන්න ඔයාලා කැමති මේකනේ. right. විනෝදය. විනෝද වෙන්න තමයි කොල්ලෝ කෙල්ලෝ කැමති වැඩි. විනෝදය කියන අවශ්‍යතාවය ගමු. දැන් මේක ඉටු කරගන්න පුළුවන් ආකාර මතක් කරමු. ඔන්න මම මෙතන ඔයාට මයික් එක ඔන් කරන්න පුළුවන් දැන්. කියන්න බලන්න. කොහොමද අපි ඉටු කරගන්නේ? කතා කරමු විනෝදය කියන එක. ටීවී බලනවා right. ඔන්න ටීවී බලනකොට එක්කෙනෙක්. තව කෙනෙක් විනෝද වෙන ආකාරයක් කියන්නේ. සෙල්ලම් කරනවා. අපිට සෙල්ලම් කරනවා කියන එකත් දරුවෝ කොටස් වලට කඩන්න පුළුවන්. ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා, අල්ලන සෙල්ලම් දානවා නේද? ඊළඟට මොනවා හරි
chess අදිනවා, කැරම් ගහනවා, netball ගහනවා නේද? එල්ලේ ගහනවා. මේ ඕන දෙයක් සෙල්ලම් කිරීමකට ගන්න පුළුවන්. හරි තව කියන්න. කසුන් තව කියන්න. මොකද්ද කියන්න හැදුවේ? ගේම් ප්ලේ කරන ගේම් ගන්න ගේම් ගහනවා. රයිට් හරියට හරි. දැන් ගොඩක් එවුන් කරන එකක් තමයි ඔක ගේම් ගහනවා. නේද? මොනවාද free fire කියලා තියෙනවා ඊළඟට තව මොනවද තියෙන්නේ? PUBG ඔය ආදි වශයෙන් ඒවානේ. රයිට්. එහෙම ගේම් ගැහුවට කමක් නැහැ. ඕකට Ludo ඇඩ්ඩහි වෙන්න බෑ. කියන්න. තත්පරයක් ඉන්න දරුවෝ රයිට් තව කෙනෙක් දාලා තිනවා පොතක් කියවලා. හරියට හරි පොතක් කියවලා සින්දුවක් අහලා සින්දුවක් කියලා ඩාන්ස් එකක් ඩාන්ස් කරලා නේද නටලා. ඔන්න ඕන විදිහකට ඔයාට විනෝදය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න විනෝදය කියන එකට උවමනා ටික අපි ඉගෙන ගත්තා. ඊළඟට ඉතින් අධ්‍යාපනය ගැන කතා කරමු. අධ්‍යාපනය ලබන්න පුළුවන් කොහොමද? ලබන්න පුළුවන් ආකාර. පළවෙනිම එක තමයි අපිට මතක් වෙන්නේ යනවා අපි ඉස්කෝලේ. පාසලේ. නේද? අධ්‍යාපනය පාසලෙන් ලබන්න පුළුවන්. ඊළඟට ගුරුවරුන්ගෙන් ලබන්න පුළුවන්. තනියෙන් ඔයාලට පොත්පත් කියවලා අධ්‍යාපනය ලබන්න පුළුවන්. නේද? ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ලබන්න පුළුවන්. YouTube එකට ගිහලා වීඩියෝ එකක් බලලා අධ්‍යාපනය ලබන්න පුළුවන් දැන්. තේරුණා නේද? පොත්පතක් කියවලා, පත්තරයක් කියවලා මේ ඕනෙම විදිහකට ඔයාලට අධ්‍යාපනය ලබන්න හැකියාව. එහෙනම් මෙන්න අපි අවසාන වශයෙන් සාරාංශයක් කරලා ගමු. මෙතන පුතේ අපි ඉගෙන ගන්න ඕන දෙය උවමනා කියන්නේ මොකක්ද සහ උවමනා වලට උදාහරණ ටික. දැන් බලන්න මෙතන සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට පුළුවන් උවමනා කියන එක. මතක් කරන්න උවමනා කියන්නේ අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ආකාර. ඒක හරි. අන්න දැන් මොලේ ගිහිල්ලා ගබඩා කරගෙන තියෙන්නේ උවමනා වලට පොඩි ඉඩ කඩක් අරන් තියෙනවා. අර නිකන් පෙන් එකක් චිප් එකක් පිරනවා වගේ මේක දැන් ඔන්න පුරව ගන්න. පොඩි ඉඩ කඩක් මේකට වෙන් කරා. ඊළඟට අපි මේකට උදාහරණ ටිකක් කතා කරා. සියලුම සෑම අවශ්‍යතාවයකට අදාළව උවමනා තියෙනවා. මේ දේවල් අපි දැන් ඉස්සරහ අභ්‍යාසයෙන් කතා කරනවා. එතකන් ඔයා ටිකක් ඔළුවට ගන්න. ආහාර කියන එකට පුළුවන්, ඇඳුම් කියන එකට පුළුවන්, නිවාස කියන එකට පුළුවන් දැන්. ඊළඟට සෞඛ්‍ය කියන එකට පුළුවන්. විනෝදය කියන එකට ඔයාලට පුළුවන්. අධ්‍යාපනය කියන එකට පුළුවන්. ඔය ආදි වශයෙන් ඊටු ටිකත් ඉස්සරහදී කතා කරමු. රයිට් එහෙනම් දැන් යන්න හැමෝම නෝට් එකට දාන්න අද දිනය. සියලු දෙනාම දාන්න අද දිනය. අද කවද්ද 21යි 11යි 2021 නේ 2021 නොවැම්බර් 21 ඉරිදා. හරි. අපි නෝට් එක ලියන්න පටන් ගමු. අපි අවසන් කරලා තියෙන අවශ්‍යතා ටික ලියලා මාතෘකාව ලියන්න උවමනා කියලා. උවමනා. මාතෘකාව ලියන්න උවමනා. බලන්න ඔබට තාක්ෂණයේ කැටිකොට හොඳම දේ වාට දෙන්න අපි try කරන නිසා බලන්න වෙන තැන් වලට වඩා ඔයාලට ග්‍රහණය වෙන ප්‍රමාණය වැඩි දරුවෝ. දැන් මම උවමනා කියපු ගමන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන උවමනාවල නිර්වචනය. තේරුණානේ? ඒක ඔයාලට නොදැනුවත්ව විෂය කරුණු ග්‍රහණය කරගන්න ඔයාලට උදව් වෙනවා. ඒක ජීවිද්‍යාත්මකව එහෙම පදනමක් තියෙනවා. අපිට පේන දේ ඔළුවට යන සම්භාවිතාවය වැඩි ටක් ගාලා යනවා අපේ ඔළුවට. තේරුණාද? ඒ නිසා තමයි අපි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. හරි. ලියමු එහෙනම්. ලියමු. මිනිස් අවශ්‍යතා සපුරාගත හැකි. මිනිස් අවශ්‍යතා සපුරාගත හැකි. මිනිස් අවශ්‍යතා සපුරාගත හැකි.
විවිධ ආකාර ඇල ඉරක් ගහලා ලිව්වා විවිධ ක්‍රම විවිධ ආකාර ඇල ඉරක් ගහුවා විවිධ ක්‍රම උවමනා ලෙස හැඳින්වේ උවමනා ලෙස හැඳින්වේ උවමනා ලෙස හැඳින්වේ රයිට් වෙන්න උදාහරණ ලියනවා ලියන්න උදාහරණ මම මුලින්ම කිව්වා දැන් බුද්ධිමත් ඔයා ඔහේ උදාහරණ ටිකක් ලියාගෙන යන්නේ නැහැ මුලින්ම ලියන අවශ්‍යතාවය ලියන්න ආහාර කියලා ආහාර පළවෙනි උදාහරණය තමයි ආහාර ඉදිරියෙන් චූටි ඉරි කෑල්ලක් ගහලා ලියන්න පුතේ ඔයාට ආහාර කියන අවශ්‍යතාවය සපුරාගත හැකි ආකාර ලියන්නද දැන් තනියෙන් ලියන්න ආහාර කියන අවශ්‍යතාවය සපුරාගත හැකි ආකාර ඔන්න මම ලියනවා මට සපුරා ගන්න පුළුවන් විදිහ ඔයා ලියන්න ඔයා කන්න කැමතිම දේවල් ලංකාවේ අපිට නම් මුලින්ම ඉතින් බත්නේ ඊළඟට කුරක්කන් කියලා කියන්නේ පිට්ටු පාන් ඉන්දියා ඔය ආදී වශයෙන් ඊළඟට ලියන්න තව අවශ්‍යතාවයක් අපි ලියමු ඇඳුම් කියන එක ඇඳුම් right ඉදිරියෙන් ලියමු අපි ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගත හැකි ආකාර ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාර මොනවද කියලා කොහොමද ඔන්න ගෑල් ළමයි නම් මුලින්ම ලියයි ගවුම කියලා කොල්ලෝ නම් මුලින්ම ලියයි කලිසම කියලා එහෙම නැත්නම් ෂර්ට් එක කියලා ලියමු කලිසම ඊළඟට කමිසය ගවුම ඊළඟට තව මොනවද සරම ඔය ආදී වශයෙන් තව උදාහරණයක් අපි ගමු නිවාස දැන් ලියාගෙන යමු නිවාස වලට අදාළව ලියාගෙන යමු සාමාන්‍ය නිවාස මම විශ්වාස කරන විදිහට මෙතන ඉන්න බහුතරයක් දෙනා සාමාන්‍ය නිවාස වල තමයි ඉන්නේ නේද? ලියන්න පළවෙනි කියන සාමාන්‍ය නිවාස ඊළඟට පැල්පත් වෙන්න පුළුවන් මහල් නිවාස ඔය ආදී වශයෙන් තව තියෙනවා නිවාස වර්ග මාලිගාව කියලා අපිට ලියන්න පුළුවන් නේද මැදුර කියලා ලියන්න පුළුවන් ඊළඟට ගල් ගුහාවක් වෙන්න පුළුවන් තව අපි ඔය අහලා තියෙනවා ඉග්ලු නිවාස කියලා තියෙන ඔය පිටරටවල ආදිවාසීන් ජීවත් වෙන මම පිළිබඳව හරියටම දන්නේ නැහැ ඔයාලා ඉතිහාසයේ හෝ චිත්‍රවල වගේ ඉගෙනගෙන ඇති ඔය කතන්දර ඊළඟට රයිට් අපි සියලුම අවශ්‍යතාව වලට උදාහරණ උතන ලියාගමු එතකොට හොඳටම ක්ලියර් ඒ නිසා ඊළඟ එක ආරක්ෂාව සපයා ගන්න පුළුවන් ආකාර මොනවද ළමයි ආරක්ෂාව සපයා ගන්න පුළුවන් ආකාර අපිට එකක් තමයි Taman විසින්ම ආරක්ෂා වෙන්න පුළුවන් අපිට අපි විසින්ම ආරක්ෂා වෙන්න පුළුවන් මොනවා හරි සොර සතුරු උවදුරක් ආවොත් අපිටම පුළුවන් ෆයිට් කරන්න අපිටම ආරක්ෂා වෙන්න පුළුවන්
තේරුණාද? ඒ කියන්නේ ඔයාලව කරාටි පන්ති යනවා, කුම්පු කරනවා, අරම මේවා කරන්න පොඩි කාලේ. නේද? ඒවා කරන්න ඕනි. තමන් විසින්ම පුළුවන් ආරක්ෂාව වෙන්න. ඊළඟට අපේ රටේ ගත්තොත් පොලිස් නිලධාරීන් ඉන්නවා. හමුදා නිලධාරීන් ඉන්නවා. සිවිල් ආරක්ෂක බලකාය. ඊළඟට දෙමාපියොත් අපිව ආරක්ෂා කරනවා. මෙන්න අපිට ආරක්ෂාව සලසා ගන්න පුළුවන් ආකාරය. එහෙනම් ලියමු. පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, ඊළඟ සිවිල් ආරක්ෂක බලකාය. මේකට දෙමාපියන් ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නෑ. අපි ආරක්ෂාව සලසා ගන්න ආකාරය. පැහැදිලිනේ? right. එහෙනම් මොන දැන් මේ වෙනකොට අවශ්‍යතා 4කට අදාළව උවමනා කතා බහ කරලා තියෙනවා. උවමනා දැන් පුළුවන් හැමෝටම. ඊළඟ අවශ්‍යතාවය ගමු අපි සෞඛ්‍ය. අවුන දරුවෝ තනියෙන් ලියමු. තනියෙන් ලියමු. කොහොමද ඔයා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඔයාට මොනවද උදව් වෙන්නේ? සෞඛ්‍ය කියන අවශ්‍යතාවය ඔයා කොහොමද ඉටු කරගන්නේ? ටක් ගාලා දුවල යනවා හෙම්බිරිස්සාවක් හැදිච්ච ගම ඉස්පිරිතාලෙට. එහෙනම් රෝහලේ ඉන්නෝ දොස්තර මහත්තුරු. අපි කියනවා වෛද්‍යවරු. එයාට හෙල්ප් කරන්න ඉන්නවා නර්ස් නෝනා. අපි කියනවා හෙදිය. ඊළඟට අපිට බෙහෙත් දෙනවා. බෙහෙත් වලින් අපේ සෞඛ්‍ය සම්පන්නභාවය අපි මේ හඳා පවත්වා ගන්න ඕනේ. එහෙනම් බෙහෙත් එන්නත් ලියන්න ඔය ආදී වශයෙන්. එන්න මම ලියනවා රෝහල වෛද්‍යවරයා. ඊළඟට හෙදිය. හෙදිය කියලානේ අපි කියන්නේ නර්ස් නෝනා නේද? හෙදිය. ඊළඟට එන්නත්. ඊළඟ අවශ්‍යතාවය ගමු අපි ප්‍රවාහනය. ඔන්න ප්‍රවාහනය කරන්න පුළුවන් ආකාර. ඔයා ගෙදර ඉන්න ඔයාට ඉස්කෝලේ යන්න පුළුවන් ආකාර ටික අහන්නේ. ගෙදර ඉන්න ඔයාගේ අම්මට තාත්තට ටවුන් එකට යන්න පුළුවන් ආකාර ටික අහන්නේ. ඔෆිස් එකට යන්න පුළුවන් ආකාර ටික අහන්නේ. ඔයාගේ ගෙදර වත්තේ කොරටුවේ හැදෙන එළවලු ටික වෙළඳපොළට ගෙනියන්න පුළුවන් ආකාර ටික අහන්නේ. තේරුණාද? ප්‍රවාහනය. right. එහෙනම් කොහොමද ගෙනියන්න පුළුවන්? අපිට පුතේ ෆුඩ් සයිකලේ ඉඳන් ඉස්සරහට තියෙන ඕනෑම වාහනයක ඔය කාරණාව කරන්න පුළුවන් නේද? ලියන්න. මෝටර රථ, වෑන් රථ, කාර්ය, ඊළඟට බස් එක, තුම්රිය, ඊළඟට නැව, බෝට්ටුව, මේ ගුවන් යානය ඕන එකක් ලියන්න පුළුවන්. ලියන්න. තමන් කැමතිම 3-4ක් ලියන්න. තමාගේ ඔළුවේ ඇති මම කවදා හරි ගන්නවා වාහනයක්. අන්නේ වාහනේ ලියන්න තුන. ප්‍රවාහ. කොල්ලන්ගේ පළවෙනි ආශාව තමයි මුලින්ම බයික් එකක් ගන්න. ඉස්සෙල්ලාම ලියන්නේ යතුරු පැතිය. ඊළඟට තමයි කාර් එකකට. ටීවීල් එකක් සමහරක් අයගේ ওই මැද අතර මැද තියෙනවා. නේද? ගෑල් ළමයි නම් ගොඩක්ම කැමති එකපාරම කාර් එකකට. හොඳයි එහෙම යන්න පුළුවන්. පොඩ්ඩක් අමාරුයි. මේ අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක නේද? දැන් වාහන ගැන නම් සිහිනයක්ම පමණක් වෙලා තියෙන්නේ. ලොකු දේවල් නෙමෙයි අඩුම බයික් එකක්වත් ගන්න එක. ළමයි අහලා තියෙනවා මගෙන් ටියුට් ගන්න කොහොමද කියලා. හැමෝම දැනුවත් කරනවා මෙහෙමයි. ඔයාලා සම්බන්ධ වෙන ඉන්ස්ටිටියුට් එක හරහා ගන්න පුළුවන්. ඒක පුළුවන් දවස් ඒ කියන්නේ මම ටියුට් එක එතනින් ගිහින් තියා තියලා ඔයාලට කියනවා. හරිද? එතකොට ඔයාලට අදාළ පන්ති ගාස්තුව ගෙවලා ටියුට් එක ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් පමණක්ම සම්බන්ධ වෙන දරුවන්ට මම ටියුට් එක පෝස්ට් කරනවා. එයාලට තැපැල් කරනවා.
තැපැල් ගාස්තු කුරිය ගාස්තු මුකුත් ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඔයා අර පන්ති ගාස්තු රුපියල් 800 පමණක් දාන්න. ඒ ගාස්තු රුපියල් 800 ඇතුලේ මම ඔයාලට ටියුට් එක ගෙදරට ලැබෙන්න සලස්වන්න. ඒකයි කියන්නේ අපි හැමෝටම වඩා වෙනස් කියලා. තේරුණාද? right. දැන් ප්‍රවාහනයත් හරි. ඊළඟට අධ්‍යාපනය ලියන්න. අවශ්‍යතාවය අධ්‍යාපනය. අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාරය. කලිනුත් කතා කරා. පාසල, ගුරුවරු, පොත්පත්, අන්තර්ජාලය. ඔය අන්තර්ජාලය කියන එකත් අපිට ওই නම් කොටස් වලට කඩන්න පුළුවන් නේද? මොනවද? YouTube එකෙන්, ඊළඟට Facebook එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්, WhatsApp වලින් පුළුවන්, Telegram වලින් පුළුවන්. කරන්න පුළුවන්. අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ ආදී වශයෙන්. ඊළඟට sannivedana. sannivedana. තමයි පොඩි ඔයාලට පොඩි ගෝසාවක් එන වෙලාවේදී මොකද මේ මං පන්ති කරන කෙනේ එහා පැත්තේ වැඩක්. එයාලට වැඩේ නතර කරන්න කියන්නත් බෑ මට වැඩේ නතර කරන්නත් බෑ. ඒ නිසා දෙක බැලන්ස් කරගෙන කොහොම හරි කරගෙන යන්න සිදු වෙලා තියෙනවා. එහා පැත්තේ පාරේ මොනවා හරි කොට ටිකක් පටවනවා හරි මොනවා හරි කේස් එකක් වෙනවා. ඒ නිසා ඔය අතරින් පතරින් සද්ද එනවා. ඇහෙන්නේ නැද්ද මං කියන එක? කතා කරන එක ඇහෙන්නේ නැද්ද? කවුරු හරි මට කියන්න මං කතා කරන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. right. ලියන්න පුතේ sannivedana කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් ආකාර ටිකක් ලියන්න. මං කරන්නේ දුරකථනය මගින් ඊළඟට ලිපියක් මගින් රූපවාහිනිය මගින් ගුවන් විදුලිය මගින් ෆැක්ස් කියන මේ තාක්ෂණය මගින් නේද ෆැක්ස් එකක් යවන්න පුළුවන් අපිට sannivedanaya කරන්න. ඔය ආදී වශයෙන් ඔය ටික ලියන්න. right දැන් තව ඉතුරු වෙලා තියෙනවා විනෝදය. විනෝදය කියන එකත් ලියලා ඔයා විනෝදය ඉටු කරගන්න ආකාර ටික ලියන්න. ඔයා විනෝද වෙන ආකාර. අවසර සෙල්ලම් කරන්න යනවා නම් ඔන්න ඔයා විනෝද වෙන ආකාරය. ඔයා ෆෝන් එකේම නම් ගේම් ගහනවා නම් ඔන්න ඔයා විනෝද වෙන ආකාරය. කාටුන් බලනවා නම් ඔන්න ඔයා විනෝද වෙන ආකාරය. ලියන්න. උදාහරණ දෙක තුනක් ලියන්න. උදාහරණ දෙක තුනක් ලියන්න. විනෝදය. right. ඔන්න අවසාන උදාහරණය අපි ලියමු ආදරය. ගන්න ආදරය කියන අවශ්‍යතාවය. මේක ඉටු කරගන්න පුළුවන් ආකාර මතක් කරගන්න. ඔයාලට ඔළුවට එන උදාහරණ ටික ලියන්න. කොහොමද? පුංචි කාලේ ඉඳන්ම අපි මේ ලෝකෙ එළිය දකින්නත් කලින් ඉඳන් අපි ආදරය ලබනවා දෙමාපියන්. එහෙම නේද? ඒකට හැමෝම එකඟ වෙන්න ඕන විය යුතුයි. ඒක තමයි ස්වභාවය. දෙමාපියෝ, ගුරුවරු, සහෝදරයෝ, යහළු යෙහෙලියෝ. තේරුණානේ? අපේ උන්ට ওই වචන කියපු ගාම මතක් වෙන එකක් තියෙනවා. ඒකත් හරි. වැරද්දක් නැහැ. නමුත් ඒකට එහා ගිය තව ওই වචනේ අර්ථය හරියටම සම්පූර්ණ කරන පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. ඒ ටික මුලින්ම ලියලා ඔයාලට මතක් වෙන එකත් අවශ්‍ය නම් ලියන්න. දෙමාපියන්, ගුරුවරුන්, ඊළඟට යහළු යෙහෙලියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින් මේ ටික ලිව්වහම ප්‍රමාණවත්. හරි. එහෙනම් ඔන්න දැන් අද දවසේ අලුතෙන් විෂය කරුණක් ඉගෙන ගත්තා. උවමනා ගැන. උවමනා වලට උදාහරණ ටිකක් ඉගෙන ගත්තා. දැන් පුතේ ඔයාලට හිතෙන්න පුළුවන් සමහරක් අයට දැන් මෙතන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ වගේ ඒවා මිනිස්සුන්ගේ අවශ්‍යතා මිනිස්සුන්ගේ උවමනා විභාගෙට එයිද මේ මොනවද උගන්වන්නේ
එනවා පුතේ. අනිවාර්යෙන්ම එනවා. ඒක වාර විභාගයට පමණක් නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගයට එනවා. සෑම ප්‍රශ්න පත්‍රයකම සෑම අවුරුද්දකම අවශ්‍යතා හා උවමනා ගැන ප්‍රශ්න අහලා තියෙනවා. පළමුවන පේපරේ ඉරි ගහන්නත් තියෙනවා. දෙවෙනි පේපරේ උත්තර ලියන්නත් තියෙනවා. ඔයාලට විශ්වාස කරන්න බැරි වෙයි. නමුත් විශ්වාස කරන්න මම ඊළඟ සතියේ ඔයාලට ගෙනහල්ලා පෙන්නන්නම් පාස් පේපරේ. කවුරු හරි ළඟ අයියා කෙනෙක් අක්කා කෙනෙක් හරි විභාග ලියපු කෙනෙක් ගාව පාස් පේපර්ස් පොතක් තියෙනවා නම් හොයලා බලන්න. මේ අවශ්‍යතා හා උවමනා කියන කොටස අනිවාර්යෙන් විභාගයට එන කොටසක්. විභාගයට අපිට සම්බන්ධ වෙන කොටසක්. ඒ නිසා අව탁සේරු කරන්න එපා කිසිම විෂය කරුණක්. මම මේ මෙතන ඉස්සරහට ඇවිල්ලා කියා දෙන කිසිම විෂය කරුණක් අව탁සේරු කරන්න එපා. අනිවාර්යෙන් විභාගයට එන දේවල් ගැන පමණයි මම කතා කරන්නේ. විෂය කරුණක් ගැන කතා කරනවා නම් මේ විභාගයට එන දෙයක් ගැන තමයි කතා කරන්නේ. තේරුණානේ? right. ඊළඟට දරුවෝ දැන් මම මේ පාඩම යන අතරතුර මම ගිය සතියේ ඔයාලට පොරොන්දු වුණා 11 වසර සිලබස් එක ගැන පොඩි අවබෝධයක් දෙනවා කියලා. අපි 10 වසර සිලබස් එක ගැන කතා කරලා ඉවර කරන්නේ නේද? 11 වසර සිලබස් එක ගැන පොඩ්ඩක් කතා කරලා විභාගේ පේපරේ හැදෙන හැටිත් මම බොහොම පොඩ්ඩක් කතා කරන්නම් කියලා. එහෙනම් මෙන්න ඒකට අවස්ථාව දැන් තියෙන්නේ. පොඩ්ඩක් කතා කරමු නිකන්. මෙන්න 11 වසර පාඩම් මාලාව පාඩම් 11ක් තියෙනවා. සෝරි සමා වෙන්න පාඩම් 8ක් තියෙනවා. 11 වසරට පාඩම් 8යි. 11 ශ්‍රේණිය පාඩම් 8ක් තියෙනවා. 10 වසර නම් පාඩම් 12ක් තිබ්බා නේද? නමුත් 11 වසරේ පාඩම් 8යි තියෙන්නේ. ටිකක් පාඩම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. විෂය කරුණු ටිකත් පොඩ්ඩක් අඩුයි වගේ තමයි. ඒ නිසා 10 වසර තමයි අපිට සම්පූර්ණ ගේම ගහ ගන්න තියෙන්නේ. ඊළඟට 11 වසර ඔටෝම ඇදගෙන යන්න පුළුවන් විෂය කොටසක් තියෙනවා. තේරුණාද? ඔයා මේ සියලුම දේවල් සම්පූර්ණ කරපුවාම ඔයාගේ ජීවිතේට දෙයක් ඇඩ් වෙනවා. ඔයාට ඒකක් ගන්නත් පුළුවන්. එතනටත් යනවා. ඔයාට උසස් පෙළට යම් කිසි ගයිඩ් එකක් හම්බ වෙනවා. මම මේ දේවල් ඉසතිය කතා කරා. ඔතන කාර්යය ආයෙත් කාට හරි අවශ්‍ය නම් යන්න වගේ YouTube channel එකට මගේ නමින් තියෙනවා ප්‍රදීප් වංශපාල කියලා. ගිහලා බලන්න ඒකේ තවත් වීඩියෝ කිහිපයක් ඇති 11 වසරට දාපුව සහ දැන් 10 වසර මැදදී දාපු පාඩම් ඒකේ තියෙනවා. ඊළඟට ඒක subscribe කරන්න. හරිද? කට්ටිය කියන්නේ නේද? subscribe කරන්න, bell icon එක click කරන්න, share කරන්න. share කරන්න නම් ඕනේ නැහැ. subscribe කරලා තියාගන්න ඕනේ. හරි. මෙන්න පුතේ 11 වසර පාඩම් මාලාව පාඩම් 8ක් තියෙනවා. පළවෙනි එක වෙළඳාම සහ උපකාරක සේවා. වෙළඳාම ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි ඉරිද පොළට ගියාම මිනිස්සු කෑ ගහ බඩු විකුණන්නේ කෑල්ලම 100යි මේ උඩද දා නේද? භාණ්ඩ විකුණන්නේ. ඉන්න විස් ගන්න මේ ගන්න අනම් මනම් කියලා කෑ ගහනවා. ඊළඟට අපි රෙදි ගන්න ගියාම මිනිස්සු කෑ ගහනව නේද? යාරෙම 100යි කියනවා. ආට දැන් ඔයාගේ ඔළුවට යනවා ඉතින් ඔන්න ඉරිද පොළ. එහෙම නැත්නම් දෙල් කඳ පොළ. හරි කොහේ හරි පොලක් හෝ භාණ්ඩ ටිකක් වෙලදී ගන්න ගිය අවස්ථාව. අන්න වෙළඳ පොළ. මේ වෙළඳ පොළ ලංකාවේ නම් අපි කොටස් දෙකකට බෙදෙනවා. දේශීයයි විදේශීයයි කියලා. රට ඇතුළෙත් වෙළඳාම වෙනවා, රටින් පිටත් වෙළඳාම වෙනවා නේද? අපේ රටේ හදන ඇඟලුම් ටික කර්මාන්ත ශාලාවල ගාමන්ට් වල මහන ඇඳුම් ටික පිට රටට යවනවා. වතු වල හැදෙන තේදාලු ටික පිට රටට යවනවා. අන්න විදේශීය වෙළඳාම. පිට රටින් අපි වාහන ගේනවා. එන්නත් ටික ගේනවා. වැක්සින් ටික ගෙනාවා. පැහැදිලිද? වෙන්න වෙළඳාම ආකාර දෙකක් තියෙනවා කියලා අපිට. ඊළඟට ඔයා මේක පොඩි ශිෂ්‍යත්ව කාලේ ඉඳන් දන්න වචන දෙකක්. විදේශ වෙළඳාම ආයත් කොටස් වලට බෙදෙනවා. මොනවාද? ආනයන සහ අපනයන. ආනයන සහ අපනයන පොඩි කාලේ ඉඳන් දන්න වචන දෙකක්. දේශීය වෙළඳාම අපිට බෙදන්න පුළුවන් සිල්ලර හා තොග කියලා. මොන වෙළඳාම ගැන. ඊළඟට උපකාරක සේවා. උපකාරක සේවා හතරක් අපිට කතා කරන්න තියෙනවා. බැංකු සේවාව, රක්ෂණ සේවාව, ප්‍රවාහනය සහ sannivedana. අතිශය අපේ ජීවිතයට සම්බන්ධ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන විෂය කාරණා තමයි 11 වසර මේ පළවෙනි පාඩමේදී කතා කරන්න තියෙන්නේ. මම ඔයාලට ගිය සතියේත් කිව්වා. බැංකු සේවාව අපි බැංකුවට ගිහලා ගන්න සේවාවන් ටික, බැංකුවට ගිහලා අපි කරන දේවල් ටික, බැංකුවෙන් අපිට ලැබෙන දේවල් ටික කතා කරන්න තියෙන්නේ. කොහොමද චෙක් පතක් ගන්න, කොහොමද චෙක් පත් එක ගනුදෙනු කරන්නේ? ඔයා ලොකු බිස්නස් කාරයෙක් වුණාම කොහොමද චෙක් පත් වලින් ගනුදෙනු කරන්නේ? මෙන්න මේ දැනුම තමයි අපි ලබා දෙන්නේ.
ඊළඟට රක්ෂණය ඉන්ෂුරන්ස්. ඊළඟට අපි රක්ෂණය ගැන කතා කරනවා. නේද මං ගිය සතියේත් කිව්වා ඔයාලට රක්ෂණය කියපු ගමන් ඔළුවට එන්නේ අර ඔයාගේ පස්සෙන් කවුරු හරි කෙනෙක් දුවගෙන යනවා අනිවාර්ය රක්ෂණ ආවරණයක් ගන්න කියලා එන කෙනෙක් මතක් වෙන්නේ. නමුත් එහෙම නෑ දරුවෝ අපි වාහනයක් ලංකාවේ නම් වාහනයක් පදින්න අනිවාර්යෙන් වාහනේට රක්ෂණ ආවරණයක් ගන්න ඕනේ නේද? ඒ වගේ අත්‍යවශ්‍ය බොහොම වැදගත් දෙයක් තමයි රක්ෂණය කියලා කියන්නේ. විනාඩියක් ඉන්න. ඔන්න 11 වසර පාඩම් ගැන දැන් කතා කරමින් යන්නේ. රක්ෂණ ඊළඟට ප්‍රවාහනය. බලන්න ප්‍රවාහනයට අදාළ මම සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා අපේ YouTube එකේ. ඔයාලට බලන්න පුළුවන්. ප්‍රවාහන මූලිකාංග කියලා අපි ඉගෙන ගන්නවා. හරිම ලේසි පාඩම්. ඊළඟට sannivedana. sannivedana ගැන ඉගෙන ගන්න. ඔන්න පළවෙනි පාඩමේ කතා කරන්න තියෙන දේවල් 11 වසර. ඊළඟට කලමනාකරණය. ඔයාගේ තිබිය යුතුම දෙයක් ජීවිතේ ජයග්‍රහණය කරන්න නම් අපේ සියලුම ජීවිතවල තියෙන ඕන දේ තමයි කලමනාකරණය. කල යුතු දේ මනාව කරන්න ඕනේ, ඒක වෙලාවට කරන්න ඕනේ, හරියට කරන්න ඕනේ, ප්ලෑන් එකක් ඇතුව කරන්න ඕනේ. අන්න එතකොට ඕනෙම දෙයක් සක්සස් වෙනවා. සාර්ථක වෙනවා. තේරුණාද? එහෙනම් අපි ගාව තියෙන ඕන දේ තමයි කලමනාකරණය. මේක බොහෝ පුළුල් වචනයක් දරුවෝ. කලමනාකරණය කියන්නේ. අපිට කලමනාකරණය කියන එක මෙන්න මෙච්චරයි නම් අපිට මෙන්න මේ වගේ කොටසක් තමයි මෙතනදී උගන්වන්නේ. උසස් පෙළදී මෙන්න මේ වගේ කොටස උගන්වනවා. කැම්පස් එකට ගියාම අපිට මෙන්න මේ වගේ කොටස උගන්වනවා. තව අපි ඉගෙන ගන්නත් නැති කලමනාකරණ කොටසක් අනිවාර්යෙන් මේ ලෝකේ තියෙනවා දරුවෝ. කලමනාකරණය කියන්නේ ඒ තරම් ලොකු විශාල පුළුල් පරාසයකට ගිය විෂය ධාරාවක්. තේරුණාද? කලමනාකරණ. දැන් මම කැම්පස් එකේ ඩිග්‍රී කරන්නේත් මැනේජ්මන්ට්. කලමනාකරණයට අදාළ ඩිග්‍රියක් කරා. තේරුණාද? එතකොට මැනේජ්මන්ට් කියන එක මෙතන ඉපදිච්ච දවසේ ඉඳන් පොඩි එකාගේ ජීවිතේ ඉඳන් අවසානයේ දක්වා හැමෝගෙම සාර්ථක වෙන්න නම් තිබිය යුතු දෙයක්. අපි කතා කරනවා මේවා ගැන. ඉතින් බලන්න මේවා ප්‍රායෝගික දේවල් නෙමෙයිද? ප්‍රායෝගික. ඊළඟ අලෙවිකරණය. අලෙවිකරණය. ව්‍යාපාරිකයන්ට අතිශය වැදගත් දෙයක්. ඔයා දවසක ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අලෙවිකරණය මාකටිං කියන එක අනිවාර්යෙන් තියෙනවා. පැහැදිලි භාණ්ඩය කොහොමද නිෂ්පාදනය කරන්නේ, මේක කොහොමද මිනිස්සු අතරට යවන්නේ, කොහොමද මේක විකුණන්නේ, අපි ටීවී එකේ ඇඩ් එකක් දානවද නේද? ඔන්න ඒ විදිහේ දේවල් අපිට උගන්වනවා. අපිට ඇහෙනවා ටීවී එකේ ඇඩ් දානවා කැක්කුම් ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්ධාලේපේ එහෙල දිනව නේද? මෙන්න අලෙවිකරණය. අලෙවිකරණය හරියට ඉගෙනගත්ත මිනිස්සු තමයි ඔය ප්‍රචාරණ කටයුතු කරලා මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන්නේ. අපිට ඔළුවේ කැක්කුම කියලා දැනනකොට මතක් වෙනවා සිද්ධාලේප පැනඩෝල්. ඒ තරමට පුතේ උන් අපේ ඔළුවට දාලා තියෙන්නේ ඕක. ඒ තරමට යාළගේ ව්‍යාපාරවල අලෙවි කටයුතු අලෙවිකරණය හරියටම තිතටම කරලා තියෙනවා. තේරුණාද? නැත්තම් පැනඩෝල් කියන්නේ බෙහෙතක් නෙමෙයි. බෙහෙතක් නෙමෙයිලු මාත් ඔය අහලා තියෙන දෙයක්. නැත්නම් මාත් මේ ජීව විද්‍යාව ගැන බයෝ පැත්ත දන්නේ නැහැ, බෙහෙත් ගැන දන්නේ නැහැ. නමුත් පෙනඩෝල් කියලා බෙහෙතක් නැහැ. පෙනඩෝල් කියන්නේ මේ ව්‍යාපාරේ නම. බලන්නකෝ දරුවෝ අපේ ඔළුව මොන තරම් දුරට හදලා තියෙනවද කියලා මේ ව්‍යාපාර. අපිට කොහේ හරි අත වැදුනොත් ඔය කැක්කුමක් ආවොත් සිද්ධාලේප අයිඩෙක්ස් එක මතක් වෙනවනේ ඔළුවේ කැක්කුමක් ආවොත්. බලන්නකෝ එයාලා කොයි තරම් දුරට ඒක හදලා තියෙනවද කියලා. තේරුණාද? අපිට කවුරු හරි ලෙඩෙක් බලන්න යනකොට රෝගියෙක් බලන්න යනකොට ක්‍රීම් කකර් එකක් ගෙනියනවා අපි බහුතරයක් මිනිස්සු. ඒකේ CD නෑ කියලා බලන්න අපේ ඔළුවට දාලා තියෙන විදිය. ක්‍රීම් කකර් තමයි ලෙඩෙක් බලන්න යනවා නම් ගෙනියන්න ඕනේ. නෙස්ටමෝල්ට් එකක් තමයි ගෙනියන්න ඕනේ. එයාලා අපේ ඔළුවට දාලා තියෙන විදිය අන්න අලෙවිකරණය. උඹලා කවදා හරි ව්‍යාපාරයක් කරනවා නම් මෙන්න ඉගෙනගත යුතුම පාඩම. අලෙවිකරණය. ඊළඟට ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරවල ලාභය අලාභය ඒ ආදී හොයන විස්තර ටික. ඊළඟට ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන මේකත් ටිකක් අර ලාභය හෝ අලාභය හොයන එක ටිකක් දීර්ඝව යන කතාවක්. ඊළඟට ලාභ අරමුණු කරන ඔගත් සංවිධාන පුතේ ලාභය තකා තමයි බහුතරයක් ව්‍යාපාර තියෙන්නේ. නමුත් එහෙම නැති සංවිධානක් තියෙනවා. මොනවද? ඔයාගේ ඉස්කෝලේ බලංගොඩ ආනන්දමච්ච ජාතික පාසල ලාභයක් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ නැහැ. ඔයාගේ ගමේ තියෙන මරණාධාර සමිතිය
ලාභයක් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ නෑ. එහෙනම් මෙන්න මේ ව්‍යාපාර ගැනත් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඔයාට අනාගතයේ දවසක ගමේ තියෙන මරණාධාර සමිතිය දෙනවා ගිණුම් තියන්න. පුතා ඔයා කොමර්ස්නේ කරේ. මෙහෙන්න. ඔයා තමයි අපේ මෙහෙම ගිණුම් තියන්නේ කියලා ඔයාව ගන්නවා ගමේ මරණාධාර සමිතිය ගිණුම් තියන්න. දැන් කාලවරෙන්කෝ. දැන් කොහොමද ගිණුම් තියන්නේ? අන්න ඒක උගන්වනවා මෙන්න මේ පාඩේ. පැහැදිලිද? රයිට්. ඊළඟ නිෂ්පාදන පිරිවැය ලේඛනය. ව්‍යාපාරයක හදන භාණ්ඩයේ පිරිවැය කොහොමද හොයන්නේ? අවසානයේ ආයෝජනය. අපි අතේ යම්කිසි මුදලක් තියෙනවා නම් අපි කොහොමද මේ මුදල ගෙනහිල්ලා කොහෙර තැනක ආයෝජනය කරලා අපිට ප්‍රතිලාභයක් ලබා ගන්න. අපිට විවිධ ආයෝජන මාර්ග තියෙනවා. අපිට පුළුවන් ඔය සල්ලි පුතේ ගිහිල්ලා බැංකුවට දාන්න. ඔයාලා පුංචි කාලේ ඉඳන් පුරුදු වුණේ ඔයාගේ රන් කැකුළු ගිණුම, ඔයාගේ සිසු දාන ගිණුම, සිසු දාන ගිණුම. ඔයා රුපියල 2 කැටේට දාලා පුරවලා අවුරුදු දවසට කපලා හරි ආසාවෙන් එකතු කරලා ගිහිල්ලා බැංකුවට දැම්මා. ආයෝජන මාර්ගයක්. පොඩි කාලෙම ඔයාට අම්මා තාත්තා ඉගෙනුවා ඒක. ඊළඟ ස්ථාවර දැම්පතු කියලා තියෙනවා. අපිට පුළුවන් දීපල මිලදී ගන්න, ඉඩම් මිලදී ගන්න පුළුවන්. ඊළඟට ඔයා තව ටික කාලයක් යනකොට ෆලෝ කරන්න ආසම පැත්තක් බවට පත් වෙයි ෂෙයා මාකට් එක. අහලා නැතුව ඇති මීට කලින්. සිංහල තේරුම තමයි කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. මෙන්න මෙතනදී උගන්වනවා. ඔයාට මේ පාඩම උගන්වපුවාම හැමෝගෙම ඔළුවට අදහසක් එනවා අපිත් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරමු. අනිවාර්යෙන් ආයෝජනය කරන්න දරුවෝ මම එතනදී ඔයාලට කියලා දෙන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ලොකු කම්පැනි එක අයිතිකාරයෙක් වෙන්න. ඕන කෙනකින් අහලා බලන්න කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගන්න ඕන තරම් මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. අපිට අද පුළුවන් ගෝ ෆෝන් එකෙන් කරන්න. ඩයලොග් කම්පැනි කියලා හිතන්න. ඩයලොග් කම්පැනි කොටස් නිකුත් කරනවා. කොටස් කියලා කියන්නේ එයාලට අවශ්‍ය කරන සල්ලි. සල්ලි අපි දෙනවා ගෙදරින්. මම දෙනවා ඩයලොග් කම්පැනිට රුපියල් 1000. එහෙනම් 1000ට අදාළව ඒ වර්ෂයේ ලාභය මට එනවා. අන්න ඒ විදිහේ ක්‍රියාවලියක් තියෙන මේක ගැන පුළුල් අපි ඉස්සරහදී කතා කරමු හරිද? බොහොම ආසා මාතෘකාවක්. මගෙත් account එකක් තියෙනවා කොටස් වෙළඳපොලේ. ටිකක් ඉතින් සල්ලි දාලා වාසියක් ගන්න පුළුවන්. ඔයාලත් එතනට වැඩ කරමු මම ඉස්සරහදී කියා දෙන්නම් ඈ. දැන් තාම බෑ තාම 18ක් වෙන්නේ නැහැ නේ. ඉස්සරහදී කරමු ඈ. දැන් ඔයාලා තාත්තලා එහෙම කරන අය ඇති ඔක. ඔන්න 11 වසර විෂය ධාරාව. ඊළඟට මම කිව්වා විභාගය ගැන පේපර් එක ගැන කියා දෙන්නම් කියලා. ඒක ගැන පොඩ්ඩක් තව චුට්ටක් ඉස්සරහදී කියලා දෙන්නම්. දැන් අපි ආයෙත් යනවා පොඩ්ඩක් විෂය කරුණක් ඉගෙන ගන්න. ඔන්න අද දවසේ ඉගෙන ගන්න අවසාන විෂය කරුණට මම යනවා. අවසාන විෂය කරුණ. හැබැයි අවසානයි කිව්වට ඒක මේ කොහොම සුළු දෙයක් නෙමෙයි. ටිකක් ගොඩක් වෙලාවක් යන වැඩක් ඈ. හැබැයි හැමෝම අහගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් ලකුණක් එකතු වෙන පේපරයට ලකුණක් හොරා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. කඩා ගන්න පුළුවන් තැනක්. ඒ තැන් අපි හරියට ටච් කරන්න ඕනේ. හරියට ඉගෙන ගන්න. මේක අමාරු දෙයක් නෙමෙයි දරුවෝ. ඔයා හැම විෂය ධාරාවකම මේ විදිහට පුරුදු වෙන්න. පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න සාමාන්‍ය පෙළ විභාගයට කොහොමද ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කියලා. එහෙම බලපුවහම අපිට තේරුම් ගන්න පුළුවන් යකෝ මේ අපි මේ මහා ලොකුවට හැම විෂය කරුණකටම ගැඹුරටම ගිහිල්ලා අධ්‍යයනය කරලා මහා ලොකුවට බරක් ඔලුවට ගන්න ඕනේ නැහැ කියලා. හැම එකකම රටාවක් තියෙනවා. දැන් ඔයාලා සිලබස් එක අලුත් උනේ 2016 නේ. 2016 ඉඳන් දරුවෝ දැන් මේ වෙනකන් අහලා තියෙන හැම පේපර් එකක්ම එකම ස්ට්‍රක්චර් එකට යන්නේ, එකම පිළිවෙලට යන්නේ. තේරුණාද? මගේ විෂය ධාරාවට අදාළව මම මේ දේ කියලා දෙන්නම් පිළිවෙලට එන විදිය කොහොමද මෙන්න මෙහෙමයි එන්නේ පුතේ මෙන්න මේ ටික කියලා ඔයාව ලේසියෙන් ඒකට ගෙනියන්න. ඒකනේ මම කියන්නේ අපේ පන්තිය තමයි පහසුවෙන්ම ඔයා ජයග්‍රහණය කරා එක්කන් යන්නේ කියලා. ඒ නිසා මම මේ වැඩේ කරන්නම් අනිත් පන්තිවලත් ගුරුවරු බහුතරයක් දෙනා මේ වැඩේ කරයි නොකලොත් ඔයා try කරන්න. ඔයා බලන්න පාස් පේපර්ස් පොත අරගෙන කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ. අරන් පොඩි දෙයක් ඇනලයිස් කරලා ලේසියෙන් ගොඩ යන්න try එකක් දෙන්න. මෙන්න මම ස්ක්‍රීන් එකෙන් ගන්නවා මාතෘකාව. දැන් හැමෝගෙම අවධානය නැවතත් දෙන්න බෝඩ් එකට. දැන් මෙච්චරලා මම කියපු දේවල් අහගෙන හිටියානේ. දැන් ආයෙත් බෝඩ් එකට අවශ්‍යයි ඔයාලගේ අවධානය. අවශ්‍යතාවල ලක්ෂණ. අවශ්‍යතා මොන වගේද කියලා දැන් අපි කතා කරන්න යන්නේ.
අවශ්‍යතාවල තියෙන ලක්ෂණ ටික. දැන් ඔයාලට මම මොන වගේද යාළුවෙක් අහනවා උඹලා කොමර්ස් සර් මොන වගේද? සර් ආගෙන රැවුල වවාගෙන ඉන්න ටිකක් සාමාන්‍ය උසයි බඩ පොඩ්ඩක් තියෙනවා නේද? ඔන්න විස්තර ටික ඔයා කියන. ඒ මගේ විදිහ කිව්වේ මොන වගේද මම කියන්නේ. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ අවශ්‍යතාව මොන වගේද? අවශ්‍යතාවල මොනවද තියෙන්නේ? මොන වගේ දෙයක්ද අවශ්‍යතාව කියන්නේ? අවශ්‍යතාවල ලක්ෂණ. ලස්සන නෙවෙයි ලක්ෂණ ඈ. හරි. අවශ්‍යතාවල ලක්ෂණ. පළවෙනි අවශ්‍යතාවය මම ගන්නවා අත්‍යවශ්‍ය වීම. මෙන්න බලන්න මේ කහ පාටින් වාට පෙන්නලා තියෙනවා පළවෙනි එක. මම ස්ක්‍රීන් එකෙන් ගන්නවා. අත්‍යවශ්‍ය වීම. මේකට මම වරහන් ඇතුලේ තව වචනයක් ලියනවා. ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. සපුරා ගැනීම අනිවාර්ය වීම. ඔන්න දැන් ඔයාලට තලාවබෝධයක් එනවා මේක ගැන. මොකද්ද මේ කියන්නේ? අවශ්‍යතාවල පළවෙනි ලක්ෂණයලු අත්‍යවශ්‍ය වීම. ඒකම යටින් ලිව්වා සපුරා ගැනීම අනිවාර්ය වීම කියලා. හරිනේ දරුවෝ? අවශ්‍යතා අපි අර කතා කරේ ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, ආරක්ෂාව, ප්‍රවාහනය, විනෝදය, අධ්‍යාපනය. මෙන්න මේ දේවල් අපිට අත්‍යවශ්‍යයි නේද? මේව නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න බෑ. මේවා අනිවාර්යෙන් සපුරා ගන්න ඕනේ. මේවා අත්‍යවශ්‍යයි අපේ ජීවිතේට. එහෙනම් අර ඔයා මම ගැන කිව්වා වගේ මගේ රැවුල තියනවා කියලා ඔයා යාළුවට කිව්වා වගේ දැන් ඔයාලට කියන්න පුළුවන් අවශ්‍යතාවල එක ලක්ෂණයක් තමයි ඒක අත්‍යවශ්‍යයි බං. ඒක සපුරා ගැනීම අනිවාර්යයි. තේරුණාද? එහෙනම් මෙන්න පළමු වන ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය වීම. එහෙනම් මේක සපුරාගත යුතුයමයි ජීවත් වෙන්න. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඇඳුම් නැතුව ජීවත් වෙන්න බෑ. නිවාසයක් නැතුව ජීවත් වෙන්න බෑ. ආදරයක්, ප්‍රවාහනයක්, sannivedanayak, ආරක්ෂාවක්, සෞඛ්‍යයක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒකයි අපි මුලින්ම ලක්ෂණය ගන්නේ අත්‍යවශ්‍ය වීම. පැහැදිලි? යනවා දෙවනි එක. දෙවනි එක. පොදු වීම. බලන්න හරිය ලේසි පාඩම් කරගන්න. පොදු වීම. පොදුයි. පොදු කියලා ටෙලිනාට්‍යයක් කියවම ඉස්සර තිබුණාද? පොදු වීම. මොකද පොදු වීම කියන්නේ? ළමයි අවශ්‍යතා හැමෝටම පොදුයි. හැමෝටම පොදුයි. දැන් මෙතන පන්ති සම්බන්ධ වෙලා ඉන්න ළමයි 24ක්. මේ 24 දෙනාටම තියෙන එකම අවශ්‍යතා ටික කියන ළමයි. මාත් ඇතුළුව මටත් ආහාර අවශ්‍යයි. ගෙදර ඉන්න ඔයාටත් ආහාර අවශ්‍යයි. මටත් ඇඳුම් අඳින්න ඕන. ගෙදර ඉඳන් පන්තියට ඇවිල්ලා ඉන්න ඔයාටත් ඇඳුම් කියන අවශ්‍යතාවය සමානයි. නිවාසයක් ඕනේ ඔයාට මටත් ඕන නිවාසයක්. හැමෝටම පොදුයි මේ දේවල්. ඉතින් තව මෙහෙම මගේ යාළුවෙක් ඉන්නවා කැම්පස් එකේ. එයාගේ ගෙවල් තියෙන්නේ දකුණේ. දකුණේ දෙවුන්දර තුඩුවහට. එයාටත් ආහාර ගන්න අවශ්‍යයි. මගේ තව ෆැමිලි යාළුවෙක් ඉන්නවා යාපනයේ. එයාටත් පුතේ ආහාර ගන්න ඕනේ. එහෙනම් දකුණේ ඉන්න කෙනාටත් ආහාර අවශ්‍යයි. යාපනයේ ඉන්න කෙනාටත් ඕනේ. පොදුයි හැමෝටම. දකුණේ ඉන්න එකත් ඇඳුම් අඳිනවා. යාපනයේ ඉන්න එකත් ඇඳුම් අඳිනවා. යාපනයේ ඉන්න එකත් ඉන්නේ ගෙදරක. දකුණේ ඉන්න එකත් ඉන්නේ ගෙදරක. තේරුණානේ? ඔයාට ආහාර අවශ්‍යයි. ඇමරිකාවේ ජනාධිපති කවුද දැන්? හරියට මට නම් මතක නැහැ. හරි කලින් හිටපු කෙනා කියලා හිතන්න. කලින්ම හිටියේ බැරක් ඔබාමා ඊළඟට හිටපු කෙනා මට දැන් මතක නැහැ. ඔළුවට එන්නේ. හරිද? එයාටත් ආහාර අවශ්‍යයි. නේද? මරුනේ ප්‍රභාකරන්. එයාටත් ආහාර අවශ්‍යයි. එයාටත් ඇඳුම් ඕනේ. එයාටත් ආරක්ෂාව තියෙන්න ඕනේ. එයාටත් අධ්‍යාපනය ඕනේ. එයාටත් සෞඛ්‍ය ඕනේ. එයාටත් විනෝදය කියන එක ඕනේ. එයාටත් ආදරය ඕනේ. තේරුණාද? එහෙනම් දරුවෝ අවශ්‍යතා කියන එක මේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක්ට හැමෝටම
පොදු වෙච්ච කාරණාවක්. කාට හරි කියන්න පුළුවන්ද පොදු නෑ කියලා? කාටවත් කියන්න බෑ. හැමෝටම පොදුයි. මෙතන සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් ඉස්කෝල 5ක දරුවෝ. පාසල් 5ක හිටියත් හැමෝටම අවශ්‍යතා පොදුයි. ඒකයි ඔය පොදු වීම කියලා කියන්නේ. එහෙනම් හැමෝගේම අවශ්‍යතා සමානයි. සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා සමාන වීම. හරි සරලයි. තේරුණානේ? දැන් පොඩ්ඩක් මෙහෙට අවධානය යොමු කරගෙන ඉන්න. දැන් මේ ටික කතා කරලා මම පන්ති ඉවර කරනවා. ඔන්න ඔයාව නිදහස් කරනවා. ඒ නිසා දරුවෝ තව විනාඩි 20ක් අල්ලගෙන ඉන්න. ආයෙත් ගෙදර ගිහලා කරන්න වැඩක් නැහැ නේ මගේ පන්තියේ. ආයෙත් ගෙදර ගිහලා මුකුත් කරන්න දෙයක් නැහැ. තව විනාඩි 20ක් අල්ලගෙන ඉන්න තියෙන්නේ. එතකොට ඔයා මේ විෂය කරුණු සම්පූර්ණව ඉගෙන ගන්න. පොදු වීම කියලා කියන්නේ සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා සමාන වීම. මම සමාන ලකුණුකුත් දැම්මා. හරිනේ. තුන්වෙනි එක. නිර්මාණය කළ නොහැකි වීම. නිර්මාණය කරනවා කියන්නේ හදනවා. හදන්න බැරිලු. හරිනේ දරුවෝ. අලුතෙන් අවශ්‍යතාවයක් හදන්න පුළුවන්ද? අලුතෙන් හදන්න බෑ. ආහාර කියලා එකක් හැදිලා තියෙනවා. ආයෙත් ආහාර වගේ අවශ්‍යතාවයක් හදන්න පුළුවන්ද? බෑ. හැබැයි උවමනාවක් හදන්න පුළුවන් අර ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න ආකාර. ඒකනේ දැන් මීට කලින් තිබ්බේ නෑනේ මංචීකේ හරි මෙල්බන් එකේ හරි පොටැටෝ කැකර් කියලා එකක්. ඔන්න ඒ උවමනාව හැදුවා. නමුත් අවශ්‍යතාව හදන්න බෑනේ දරුවෝ. නේද? දැන් අලුතෙන් ඩිසයින් එකක් තියෙනකොට ගෑල්ලාම හැම කලිසම් මෙන්න මේ හරියට අඳින්නේ. මෙන්න මේ හරියට අඳින එකක් තියෙනවා. ඒක ඉස්සල්ලා තිබ්බේ නෑ. ඒක නිර්මාණය කරා. ඒක අවශ්‍යතාවයක්ද? නෑනේ ඒක උවමනාවක්. තේරුණානේ? පැහැදිලි නේද? කොල්ලෝ අමුතු කැප් එකක් දානවා. අර මෙහෙම පොඩි ජන්තු තුනක් වගේ තියෙන එක. ඒක ඉස්සල්ලා තිබ්බේ නෑ හැදුවා. නමුත් කැප් එක කියන්නේ අවශ්‍යතාවයක් නෙමෙයිනේ. ඒක උවමනාවක් නේ. තේරුණා නේද? එහෙනම් අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ කාටවත්. අපේ සීයාගේ කාලෙත් තිබුණ ආහාර කියන එක දැනුත් තියෙනවා ඉදිරියටත් තියෙනවා ආයෙ වෙනස් කරන්න බෑ. ඇඳුම් කියන එක යාලටත් තිබ්බා අපිටත් තිබ්බා ඉදිරියටත් තියෙනවා වෙනස් කරන්න බෑ. හදන්න බෑ අලුතින්. පැහැදිලිද? ඒ නිසා අපි ගන්නවා අවශ්‍යතාවල ඊළඟ ලක්ෂණය නිර්මාණය කළ නොහැක. තුන්වෙනි එක නිර්මාණය කළ නොහැක. නිර්මාණය කළ නොහැක. ඊළඟට සීමිත වීම. මෙන්න බලන්න හැමෝම ස්ක්‍රීන් එක දිහා බලන්න. දැන් අවශ්‍යතාවල හතරවෙනි ලක්ෂණය කතා කරන්නේ සීමිතයි. හරිනේ දරුවෝ? අවශ්‍යතාව කියන එක අපිට අපේ ඇඟිලි ගන්නට පෙන්වන්න පුළුවන් නේ. අවශ්‍යතාව 10යි. මෙන්න මම පෙන්නුවා. සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. බොහෝම සීමිත ප්‍රමාණයක්. ගණන් කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, විනාඩියෙන් කියන්න පුළුවන්, අතේ ඇඟිලි වලින් පෙන්වන්න පුළුවන්, බෝඩ් එකේ ලියලා පෙන්වන්න පුළුවන්. බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා. තේරුණාද? නමුත් උවමනා හැම නැහැ දරුවෝ. හිතන්නකො ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන උවමනා ටික ගැන හිතන්න. බුදු අම්මෝ අපිට කියන්නවත් පුළුවන්ද? ලියන්නවත් පුළුවන්ද? බෑනේ. එහෙනම් අවශ්‍යතා සීමිතයි. 10 තියෙන්නේ මේ ආහාර, ඇඳුම්, නිවාස, ආරක්ෂාව, ප්‍රවාහනය, සෞඛ්‍ය, විනෝදය, sannivedanaය, අධ්‍යාපනය ආදරය. සීමිත ප්‍රමාණයේ තියෙන කීපයයි 3 4යි 10යි. පැහැදිලිනේ? ඒක තමයි සීමිතයි කියලා කියන්නේ. සීමිත වීම. right ඔන්න දැන්ට 4ක් කතා කරා. හරි. එපා දැම්ම ලියන්න එපා. මම ලියන්න වෙනකොට කියනවා ඈ. හරි. දැන් අපි කායින් හරි අහලා බලමු මේ ගැන දැන් පොඩ්ඩක් ඔන්න බලමු මීටරෙන් හිටියද කියලා. මම මේක වෙන තැනකට යවලා ඔන්න කියනවා දැන් කියන්න කියලා. බලමු කාටද කියන්න පුළුවන් කියලා. right. ඔන්න කවුරු හරි කියන්න පුතේ අපි ඉගෙන ගත්ත දැනට අවශ්‍යතාවල ලක්ෂණ 4ක්. මතකයි කියමු බලන්න. ඔන්න මම නිකන් මතක් කරනවා චුට්ටක්. මේවා අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕනේ. ඒ නිසා අපි කිව්වා අවශ්‍යතා අත්‍යවශ්‍යයි කියලා. හරි. ඊළඟට
අපේ රටේ ඉන්න ගෝඨාභය රාජපක්ෂටත් තියෙන අවශ්‍යතා ටික සමානයි. ඇමරිකාවේ ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් සමානයි. හිටපු එක්කෙනා කවුද බැරක් ඔබාමටත් සමානයි. මේ පන්තියේ ඉන්න ඔයාටත් සමානයි. මේ පන්තිය උගන්වන මටත් සමානයි. හැමෝගෙම අවශ්‍යතා ටික සමානයි. ඒ නිසා අපි කිව්වා පොදුයි කියලා හැමෝටම. නේද? රයිට් ඊළඟට නිර්මාණය කරන්න බෑ අලුතෙන් ඒවා හදන්න බෑ. අවසානයට කතා කරා බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන නිසා අවශ්‍යතා සීමිතයි කියලා. දැන් කියමු බලන්න කවුරු හරි. දැන් කියන්න බලන්න. අවශ්‍යතාවල ලක්ෂණ 4යි. මතක් කරමු බලන්න. කියන්න බැරි නම් දාන්න chat එකට. මට ඔන්න මුලින්ම අත්‍යවශ්‍යයි. හරි එක්කෙනෙක් දැම්ම අත්‍යවශ්‍ය වීම. හරි. පොදු වීම. හරි පොදුයි. මයික් එක ඔෆ් කරගෙන මම කියලා තියෙන්නේ. හරි. මං කිව්වේ දරුවෝ එක දරුවෙක් දාලා දුන්නොත් විවිධ වීම කියලා. විවිධ නෑ. හැමෝගෙම සමානයි කියලා කිව්වේ ඔන්න පටලව ගන්න එපා. විවිධ වීම කියන එක සම්පූර්ණ වැරදි ඈ. තේරුණානේ? මේ බලන්න මේ. විවිධ වීම කියලා එකක් නෑ. රයිට් හරි. බහුතරයක් දෙනා උත්තර දුන්නා. අපි මේක පුතේ බොහොම සමගියෙන් පාර්ශ්ව දෙකත් එක්ක ගනුදෙනු කරගෙන යන කතා බහ කරගෙන ඔයාලට මේ කතා බහ කරන ප්‍රමාණය තවත් වැඩි වෙනවා ඊළඟ සතියේ ඉඳන්. දැන්වත් මම පොඩි අවස්ථාවන් දෙනවා. නමුත් ඊළඟ සතියේ ඉඳන් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් විෂය කරුණු ගන්නලා ඉවරුනහම අහන්න පුළුවන්. කියන්නේ විෂය කරුණු ගන්නගෙන යන ASCII නෙමෙයි කතා කරලා ඉවරුනහම අහලා සුවදශීලීව මේක විසඳගෙන යන්න ඕනේ දෙයක් තියෙනවා. නේද? මේ ඉගෙන ගන්නවා කියන එක සහ උගන්වනවා කියන එක අපි අර අතීතයේ තිබුණු සාම්ප්‍රදායික ක්‍රම වලටම කරන්න අවශ්‍ය නැහැ. නේද? ඉස්සර නම් සාම්ප්‍රදායික ක්‍රම වලට ගුරුවරයා එනවා. ගුරුවරයා සුදු සරමයි ෂර්ට් එකයි ඇඳලා නේද? වේවැලත් අතේ තියාගෙන ඇවිල්ලා අර හුණු කැටෙන් උගන්නලා හුණු කැටෙන් ලියලා ඔයාලා ගල් ඇල්ලි ලියලා එහෙම අවශ්‍ය නැහැනේ. අපි සමාජය දියුණු වෙනකොට රට දියුණු වෙනකොට ගෝලීය වශයෙන් දියුණු වෙනකොට අපි ඒවත් එක්ක යන්න ඕන. ගනුදෙනු කරගෙන නේද? ඒකනේ මම හැම වෙලාවෙම කියන හොඳම දේ අපේ දරුවන්ට දෙන්න ඕනේ කියන්නේ. අපි හොඳම දේ අපිට ආපු හොඳම තාක්ෂණය ඔයාලට දුන්නේ නැත්නම් මේ රට මෙතනින් එහාට පවතින්නේ නැහැ. මෙතනින් එහාට මේක අන්බැලන්ස් වෙනවා. තේරුණාද? අපි ඔයාලට තාක්ෂණය දෙන්න ඕන. ඊළඟ ඔයාලගේ දෙයක් තියෙනවා නම් මම ගන්න ඕන. මේ තාක්ෂණය සම්බන්ධව දරුවනේ ඔයාලා ඉදිරියෙන් ඉන්නවා අපිට වඩා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අලුතෙන් එන ජෙනරේෂන්ස් එයාලා ඒව වැළඳ ගන්නවා වැඩි තාක්ෂණය. දැන් අත්‍තරම මම දන්න තාක්ෂණයට වඩා මෙතන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික අනිවාර්යෙන් දන්නවා. තේරුණානේ? ඒ නිසා. හරිද? රයිට්. ආයෙත් අහලා තියෙනවා මොනවාර ටියුට් ගන්න කතාවක්. ටියුට් ගන්න එකට මම පුතේ උත්තරයක් දුන්නා සහ අවසානයේදී මම තව විස්තර කියන්නම්. මොකද්ද මේ ඉංග්‍රීසි ඕනද කොමර්ස් වලට කියලා අහලා තියෙනවා. ඉංග්‍රීසි ඕන නෑ කොල්ලෝ මොන පිස්සුද? මොන ඉංග්‍රීසියක්ද? මටත් බෑ ඉංග්‍රීසි. හරිනේ? රයිට්. එහෙනම් දැන් අපි යන් ඊළඟ දේවල් ටික කතා කරමු. තව දෙකයි තියෙන්නේ. ඊළඟ අවශ්‍යතාවල ලක්ෂණය තමයි සරල වීම. සරල වීම. සරල වීම. මෙන්න බලන්න සරල වීම කියන එක මම උගන්වනවා දැන්. හැමෝම බලාගෙන ඉන්න. දරුවෝ මම මෙන්න මේ කොටුව ඇතුලේ මේක උගන්වනවා. හැමෝම බලන්න. දැන් මේ උගන්වන්න යන්නේ සරල වීම කියන එක. මෙන්න මේක සරල වීම.
අවශ්‍යතා හැමෝටම පොදුයි. අවශ්‍යතා හැමෝටම පොදුයි. ඒ කියන්නේ හැමෝගෙම අවශ්‍යතා සමානයි. මෙතන ඉන්නවා ඔන්න මිනිහෙක් අපේ රටේ කෙනෙක්. මෙතන ඉන්නවා වෙන රටක ඇමරිකාව කෙනෙක්. මේ දෙන්නාගේම අවශ්‍යතා එකිනෙකට සමානයි. ඒත් එක්කම සීමිත අවශ්‍යතා ටිකක් තමයි හැමෝටම තියෙන්නේ. සීමිතයි. හැමෝටම 10යි. සීමිතයි. බොහොම පොඩ්ඩයි. අතින් ගණන් කරන්න පුළුවන්. අපිට කටින් කියන්න පුළුවන්. අතින් පෙන්වන්න පුළුවන්. මේ බොහොම සීමිත අවශ්‍යතා ටිකක් තියෙනවා. එහෙනම් හිතන්න දරුවෝ හැමෝටම පොදුයි නම් හැමෝටම තියෙන එකම අවශ්‍යතා නම් ඒ අවශ්‍යතාවක් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් නම් මේවා සපුරා ගැනීම අමාරුද? මේවා සපුරා ගන්න එක අමාරුද? අමාරු නෑ, හරි ලේසි. ඒකයි මේ සරලයි කියලා කියන්නේ. හරිම සරලයි මේවා සපුරා ගන්න එක. ඇයි? ලෝකේ ඉන්න හැමෝටම පොදුයි. ඒත් එක්කම බොහොම සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා සපුරා ගන්න එක තාමත් සරල කාරණාවක්. මේකේ අනිත් පැත්ත වුණා නම් හිතන්න. පොදු නෑ, එක එකාට එක එක අවශ්‍යතා තියෙන. එහෙම වුණා නම් එහෙම සපුරා ගන්න එක ලේසිද? ලේසි නෑ. නමුත් දැන් මෙතනදී අවශ්‍යතා හැමෝටම සමානයි සහ සීමිතයි. ඒ නිසා සපුරා ගන්න හරිම සරලයි. ඊසි. හරිද? එහෙනම් සරල වීම. අවසාන වශයෙන් ප්‍රාථමික වීම. ඔන්න මේ කාරණාව අහගන්න හොඳට. ඊට පස්සේ අද දවසේ මේ කටයුතු ටික අවසන් ඈ. කියන්නේ උගන්වලා අවසන් නෝට් එක දෙන්න තියෙනවා. මෙන්න මම මේ කොටුව ඇතුලේ ආයෙ උගන්වනවා ප්‍රාථමික වීම කියලා. මෙන්න ගත්තා ස්ක්‍රීන් එකේ මාතෘකාව ප්‍රාථමික වීම. ප්‍රාථමික වීම. ඔයාගේ ඔළුවට ළමයි ප්‍රාථමික කියන වචනේ කොතනදද වැටුනේ? කොතනද? අපි කියනවා බලංගොඩ නම් කුමාර විද්‍යාලය කියන්නේ ප්‍රාථමික විද්‍යාලය. අහලා තියෙනවා. වැලිගෙපල නම් තියෙනවා ප්‍රාථමික විද්‍යාලයේ සෝමාදේවි, ද්විතීයික විද්‍යාලය වලගම්බා විද්‍යාලය. අහලා තියෙනවා. ප්‍රාථමික කියන වචනේ. ප්‍රාථමික කියන්නේ ළමයි අපි මුලින්ම යන ඉස්කෝලේනේ පුංචි යවෝ නේද? බාලාංශ කියලා අපි කියන්නේ ප්‍රාථමික විද්‍යාලයට තමයි 1 2 3 4 මේ මුලින්ම ගිහිල්ලා බාර දෙන්නේ ප්‍රාථමික අංශයට. එතනින් මේ වචන ගැන අයිඩියා එකක් ගන්න. මුලින්ම කියන එක ඉස්සල්ලාම හට ගන්නවා කියන එක ඔයාලුවට දාගන්න. එහෙනම් මෙතනදී අපි කියන්නේ අවශ්‍යතා ප්‍රාථමිකයි. මම ඕක තවත් විදිහක ලියනවා මෙතන. අවශ්‍යතා මුලින්ම හටගන්න. දැන් මේක තව පැහැදිලි කරනවා මම ඉස්සරහට. මොකද්ද මේ මුලින්ම හටගන්නවා කියන එකේ තේරුම? ඔන්න ඒක කියා දෙන්න මම යනවා ආයෙත් පාරක් අර උදාහරණෙට. ඔයාව උදේ පාන්දර ඔන්න ඉස්කෝලේ යන ලෑස්ති වෙන තැනට මම එක්කන් යනවා. මේ කියා දෙන්න යන්නේ අවශ්‍යතා මුලින්ම හටගන්නේ කොහොමද කියලා දෙන්න යනවා. ඔයා උදේ පාන්දර නැගිටලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඔන්න කුස්සිය පැත්තට එනකොටම බඩ පොඩි සද්දයක් දානවා. ඔයාට මතක් වෙනවා පඩිකිනි එහෙනම් ආහාර කියන එක පුතේ ආග ඔළුවට යනවා මුලින්ම යන්නේ ආහාර. ඊළඟට තමයි ඔයාට හිතෙන්නේ අද මොනවද දන්නේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක බොහෝම තප්පරයක වෙනසකින් තමයි වෙන්නේ. මුලින්ම ඔයාගේ ඔළුවට ග්‍රහණය වෙන්නේ ආහාර. ඊළඟට තමයි ඔයා හිතන්නේ පාන් කනවා. ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉන්ටර්වල් එකට බෙල් එක ගහපු ගමන් ඔයාට මතක් වෙන්නේ ආහාර. ඒ සැනින් තප්පරයක් පරක් වෙලා මතක් වෙනවා මම අද කැන්ටිමෙන් කන්නේ ඉන්දියාව. හැබැයි මුලින්ම මතක් වෙන්නේ ආහාර කියන එක. ආහාර කියන්නේ අවශ්‍යතාවය. බත් කියන්නේ උවමනාව. ඉන්දියාප්ප කියන්නේ උවමනාව. උවමනාව දෙවනුව මතක් වෙයි. ඊළඟට ඇඳුම්. ඔයා කොහේ හරි යන ලෑස්ති වෙච්ච ගමන් මුලින්ම ඔයාගේ ඔළුවට එන්නේ ඇඳුම් කියන එක. යකෝ ඇඳුමක් ඇඳගෙන යන්න එපා. ඔන්න මුලින්ම ඔයාගේ ඔළුවට එනවා. ඊළඟට තමයි ඔයා ඩිසයිඩ් කරන්නේ තීරණය කරන්නේ මම ෂර්ට් එකක් අඳින්නේ, මම ටී-ෂර්ට් එකක් දැඳන් යන්නේ, මම කලිසමක් දැඳන් යන්නේ, මම සරමක් දැඳගෙන යන්නේ. දෙවනුව තමයි උවමනාව තීරණය කරන්නේ. මුලින්ම තමයි පළමුවෙන්ම අවශ්‍යතාවය
හට ගන්නවා අපේ ඇඟේ. තේරුණාද? ඔයා ඊළඟට ගෙයින් එළියට බහලා පන්ති යන්න හදනකොටම ඔයාට මතක් වෙනවා ප්‍රවාහනේ. යකෝ මම මොකේද යන්නේ පන්ති? ඊට පස්සේ තමයි ඔයාට මතක් වෙන්නේ මම යන්නේ පාරේ බස් එකේ CTV බස් එකේ. පැහැදිලිද? එහෙනම් දරුවෝ මිනිස්සුන්ගේ හිතේ මිනිස්සු තුල මුලින්ම හට ගන්නවා අවශ්‍යතා කියන එක. ඒ නිසා අපි කියනවා අවශ්‍යතා ප්‍රාථමිකයි කියලා. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න මම නැවතත් ආයෙත් පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. මේ වචනේ චුට්ටක් අමාරු නිසා. ප්‍රාථමිකයි කියන්නේ ඔන්න ඔයාගේ ඔළුවේ තියෙනවා මුලින්ම කියන අදහස. ඒ නිසා මම මෙතන ලිව්වා අවශ්‍යතා මුලින්ම හටගනී. මිනිස්සුන්ගේ හිතේ අවශ්‍යතාව තමයි මුලින්ම හටගන්නේ. ඒකට උදාහරණයක් කිව්වා උදේ පාන්දර ඔයා නැගිට ගාම ඔයාට මතක් වෙනවා බඩිකිනි එහෙනම් ආහාර. ඊළඟට තමයි මතක් වෙන්නේ මොනවද ගත යුතු ආහාර. කොහේ හරි ගමනක් යනකොට ඉස්සෙල්ලාම මතක් වෙනවා ඇඳුම් අඳින්න ඕන. දෙවනුව තමයි හිතන්නේ අඳින ඇඳුම්. ඔයා ටික කාලේ ලොකු වුණාම දැන් නම් ඔයා නිවසේ ඉන්න නිසා ඔක මතක් වෙන්නේ නැහැ. ටිකක් ලොකු වෙලා අපේ වගේ වයසට ආවම ඔයාට හිතෙනවා යකෝ ගියක් තොරක් හදා ගන්න ඕන. මුලින්ම මතක් වෙන නිවාසය ඊළඟට තමයි ඔයා හිතන්නේ තට්ටු නිවාසයක්ද මං ගහන්නේ මම ඊළඟට මාලිගාවක් හදනවද මම පැල්පතකද ඉන්නේ සාමාන්‍ය නිවාසයක්ද හදන්නේ දෙවනුව ඒව හිතෙන්නේ. එහෙනම් මෙන්න අවසාන වශයෙන් ගත්තා අවශ්‍යතා කියන එක ප්‍රාථමිකයි. ඒ කියන්නේ අවශ්‍යතා මුලින්ම හට ගන්නවා මිනිස්සුන්ගේ හිතේ. පැහැදිලි? right. එහෙනම් මෙන්න පුතේ අවශ්‍යතාවල ලක්ෂණ අපි කතා කරා 6ක්. දැන් බලමු හැමෝටම පුළුවන්ද කියලා. දැන් හැමෝම තනියෙන් හිතන්න. දැන් මේ සර් මේ අපි පැයකමාරක් විතර තිස්සේ කරපු ෆයිට් එකේ ප්‍රයෝජනයක් තියනවද? දැන් මේ මිෂන් එකේ අපිට තේරෙනවද? අපි මේ කරපු දේ මොකද්ද? බලන්න. ඉගැන්වුව අවශ්‍යතාවල ලක්ෂණ දැන් හිතන්න අවශ්‍යතාවල ලක්ෂණ 6ක් තිබ්බා. මතක් කරන්න පළවෙනි එක සපුරා ගැනීම අත්‍යවශ්‍ය වුණා. අපේ රටේ ඉන්න අයටයි පිට රටේ ඉන්න අයටයි හැමෝටම පොදු වුණා මේක. ඊළඟට බොහෝම සීමිත ප්‍රමාණයක් තිබ්බේ. ඊළඟට මේවා නිර්මාණය කරන්න බෑ කිව්වා. ලෝකේ ඉන්න හැමෝටම පොදු නිසා බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන නිසා මේවා සපුරා ගන්න සරලයි කිව්වා. නේද? ඊළඟට ප්‍රාථමිකයි කියලා අපි අවසානට කතා කරා. ඒ කියන්නේ මිනිස් සිතෙහි මුලින්ම හටගන්නේ අවශ්‍යතාව. පැහැදිලි නේද? right. කතා කරන්න ගැටලු තියෙනවා නම් විනාඩියක් දෙන්නම්. ගැටලුව දාන්න. ගැටලු නැත්නම් අපි යනවා නෝට් එකට. නෝට් එක දාගෙන අපි අවසන් කරනවා ඊළඟසේ. අපේ වන්ති. කියන්නේ ගැටලු තියෙනවා නම් මෙන්න එක්කෙනෙක්ට ප්‍රාථමික වීම කියන එක පොඩ්ඩක් තේරුම් කරන්න. හරි තේරුම් කරන්න. බලමු තව කාට හරි ගැටලු තියෙනවා නම් මම ඉන්නේ ඔයාගේ ප්‍රශ්න විසඳන්න. ඒ නිසා ඔයාට තියෙන ප්‍රශ්නේ අහන්න. right. ඔන්න එක්කෙනෙක් ප්‍රශ්නයක් අහුවා ප්‍රාථමික වීම කියන එක. දරුවෝ මං කියන්නේ මෙන්න බලන්න අපිට තියෙන අවශ්‍යතා ටික මතක් කරමු බලන්න. අපිට තියෙන අවශ්‍යතා ටික ඉක්මන් කරන්න. දැන් හොඳයි එක්කෙනෙක්ට ඒක තේරෙන්නේ නැත්නම් තවත් මෙතන නොතේරෙනා ඉන්න පුළුවන්. ඒ නිසා යාළුවත් හොඳට අවධානය යොමු කරන්න. ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, ආරක්ෂාව, ප්‍රවාහනය, සෞඛ්‍ය ඔය ආදී වශයෙන්. වෙන මම කිව්වා දරුවෝ ප්‍රාථමික වෙනවා කියන්නේ මුලින්ම හට ගන්නවා කියන්නේ. දැන් මේ බලන්න. අපි උදේ පාන්දර නැගිට ගමන් අපිට දැනෙන්නේ ඉස්සල්ලාම මගේ ඔළුවට යන්නේ ඔයාගේ ඔළුවට යන්නේ පුතේ අපිට ආහාර අවශ්‍යයි කියලා. ඒක තමයි මුලින්ම හිතෙන්නේ. ඊට පස්සේ තමයි ඔයා තීරණය කරන්නේ පාන් කනවද, බත් කනවද, ඉන්දියාප්ප කනවද මොනවද කන්නේ. අන්න දෙවනුව තමයි උවමනාව හිතෙන්නේ. මුලින්ම හිතෙන අවශ්‍යතාව. ඒකයි ප්‍රාථමිකයි කියන්නේ. ඊළඟට හිතන්න නිකන් සෞඛ්‍ය කියලා. අපිට මුලින්ම හිතෙනවා සෞඛ්‍ය සම්පන්නව යකෝ මම ජීවත් වෙන්න ඕනේ.
මට ලෙඩක් හැදිච්ච ගමන් ඔන්න මට මතක් වෙනවා මගේ සෞඛ්‍ය දැන් ටික ටික නැති වීගෙන යනවා. ඉස්සල්ලාම මතක් වෙන්නේ සෞඛ්‍ය කියන එක. ඊළඟට තමයි අපේ ඔළුවට යන්නේ ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ. තේරුණානේ? ආරක්ෂාව. අපිට මුලින්ම මතක් වෙන්නේ ආරක්ෂාව කියන එක තමයි අපේ ඔළුවට එන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වුණාම. ඊළඟට තමයි අපිට මතක් වෙන්නේ යකෝ පොලිසිය ගියා නම් හරිනේ. තේරුණාද? එහෙනම් මුලින්ම පුතේ අපිට ඇති වෙන්නේ අවශ්‍යතාවය. මුලින්ම ඇති වෙන නිසා තමයි අපි කියන්නේ ප්‍රාථමික වේ කියලා. දැන් පැහැදිලිද? අහපු දරුවා අපේ ඔළුව කියන්නේ තේරුණාද? හරි තේරුණා. right. දරුවෝ ලියමු මාතෘකාව මේ රතු පාටින් ස්ක්‍රීන් එකේ තියෙන එක ලියා ගන්න. අවශ්‍යතාවල ලක්ෂණ කියලා. අවශ්‍යතාවල ලක්ෂණ. දැන් පොඩ්ඩක් ඉක්මන් කරමු. දැන් සියලු දේ දන්න නිසා ඉක්මනට ලියාගෙන යන්න පුළුවන්. අවශ්‍යතාවල ලක්ෂණ. right ලියන්න පළවෙනි ලක්ෂණය අංක 1 දාලා ලියන්න අත්‍යවශ්‍ය වීම. අත්‍යවශ්‍ය වීම. අත්‍යවශ්‍ය වීම. ඒක ඉදිරියෙන් පොඩි ඉරි කැලක් ගහලා අපි ලියාගමු මොකද්ද අත්‍යවශ්‍ය වීම කියන එකේ තේරුම. පොඩි ඉරි කැලක් ගහන්න. right ඉරි කැලක් ගහලා ලියන්න. එනම් ජීවත් වීම සඳහා එනම් ජීවත් වීම සඳහා එනම් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු බවයි. අනිවාර්යයෙන්ම සපුරාගත යුතු බවයි. අනිවාර්යයෙන්ම සපුරාගත යුතු බවයි. දෙවනි අවශ්‍යතාව. අවශ්‍යතාවවල දෙවනි ලක්ෂණය. පොදු වීම අංක 2 දාලා ලියන්න පොදු වීම. පොඩි ඉරි කැලක් ගැහුවා ඒක ඉදිරියෙන් ලියන්න. එනම් සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා එකිනෙකට සමාන වීම. අවශ්‍යතා එකිනෙකට සමාන වීම. තුන්වෙනි ලක්ෂණය ලියාගමු අංක 3 දාලා නිර්මාණය කළ නොහැකි වීම. නිර්මාණය කළ නොහැකි වීම. නිර්මාණය කළ නොහැකි වීම යටතේ ලියන්න පොඩි ඉරි කැලක් ගහුවා. ඔයාලා වෙන පාට පෑනක් පාවිච්චි කරනවා නම් හොඳයි මේ තේරුම ලියන්න. right ලියන්න. එනම් ව්‍යාපාරිකයන් හට අලුතෙන් අවශ්‍යතා
අලුතෙන් අවශ්‍යතා නිර්මාණය කළ නොහැකි බවයි. නිර්මාණය කළ නොහැකි බවයි. ආයෙ කියන්න හරි මං කියන්නම් මේ කතා කරන්නේ නිර්මාණය කළ නොහැකි වීම කියන එක ඒකේ යටතේ ලියන්න එනම් ව්‍යාපාරිකයන් හට අලුතෙන් අවශ්‍යතා නිර්මාණය කළ නොහැකි බවයි. ඔන්න ඔය අදහස තමයි එන්නේ. අලුතෙන් ව්‍යාපාරිකයන්ට මේවා හදන්න බෑ කියන්නේ. ඊළඟ ලක්ෂණය ලියන්න හතරවෙනි එක සීමිත වීම. සීමිත වීම. සීමිත වීම. ලියන්න එනම් අවශ්‍යතා සංඛ්‍යාව අඩු ප්‍රමාණයක් පවතින බවයි. අඩු ප්‍රමාණයක් තියෙන. අඩු ප්‍රමාණයක් පවතින බවයි. අවශ්‍යතා සංඛ්‍යාව අඩු ප්‍රමාණයක් පවතින බවයි. ඊළඟට ඉක්මනට ලියාගමු සරල වීම. සරල වීම. එනම් අවශ්‍යතා සෑම පුද්ගලයාටම සමාන නිසාත් අවශ්‍යතා අඩු ප්‍රමාණයක් පවතින නිසාත් අඩු ප්‍රමාණයක් පවතින නිසාත් සපුරා ගැනීම පහසු වීමයි. සපුරා ගැනීම පහසු වීමයි. සපුරා ගැනීම පහසු වීම. ඊළඟට අවසාන එක ඔන්න ලාස්ට් වන් එක අද අන්තිම ලාස්ට් ෆයිනල් එක අවසාන එක. මොකද්ද? ප්‍රාථමික වීම. කියන්න ප්‍රාථමික වීම කිය. ගහන්න පොඩි ඇලවිලා. එනම් පුද්ගලයින්ගේ සිතෙහි අවශ්‍යතාවය මුලින්ම හටගන්නා බවයි.
අවශ්‍යතාවය මුලින්ම හටගන්නා බවයි. එනම් පුද්ගලයන්ගේ සිතෙහි අවශ්‍යතාවය මුලින්ම හටගන්නා බවයි. right. දරුවෙක් කාලා තිනවා සීමිත වීම කියන එක. සීමිත වීම කියන්නේ ලියා ගන්න. එනම් අවශ්‍යතා සංඛ්‍යාව අඩු ප්‍රමාණයක් පවතින බවයි. කියන්නේ බොහෝ පොඩි සංඛ්‍යාවක් තියෙන අවශ්‍යතාව. ඒකයි කියන අදහස වෙන්නේ. සංඛ්‍යාව පවතින බව. right. මෙන්න මම හැමදාමත් කියනවා වගේ මේ පන්තියේ දැන් සිටිය යුතුම වෙලාව අත්‍යවශ්‍යම වෙලාව තමයි මේක. වැඩි හරියක් යවුන් ඉන්නව නැති වෙලාව තමයි පන්ති වල මේක. එහෙම නැත්නම් හිටියත් කායිකව විතරයි මනසින් ඉන්නේ නැහැ. නේද? පන්ති වලට ගිහිල්ලා මතක් වෙන්නේ දැන් ගෙදර යන විදිය, කඩේට ගිහිල්ලා මොනවා හරි කන විදිහ, ඊළඟට ගෙදර යන ගමන් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා CD එකක් අරන් යන විදිහ, ඊළඟට මොනවා හරි සෙල්ලම් කරන්න බෝලයක් හරි බැට්ටයක් හරි අරන් යන විදිය ඔන්න ඕවා තමයි දැන් අවසාන මොහොතේ හිතන්නේ. ඒනවාට අවසාන මොහොතේ තමයි හරියටම මේක පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙලාව මගේ පන්තියේ නම්. මොකද අපි අද දවසේ උගන්වපු ටික මෙන්න සාරාංශයක් මම ගන්නවා බෝඩ් එකට ටක් ගන්න. ආදි මේ වැඩි වෙලා ගන්න නැහැ විනාඩි 5 ගන්න ටක් ගාලා විනාඩියෙන් කතා කරලා ඉවරයක් කරනවා. මුලින්ම අද දවසේ කතා කරා අපි මිනිස් අවශ්‍යතා ගැන. අවශ්‍යතා. මේක ගිය සතියේත් කතා කරලා තිබුණේ. හැමෝටම අවශ්‍යතා පුළුවන්. උදාහරණයක් වලින් මම පැහැදිලි කරා ප්‍රායෝගිකව. ඊළඟට අපි කතා කරා උවමනා ගැන. උවමනා කිව්වේ අවශ්‍යතා ඉටු කරගත හැකි විවිධ ආකාරයන් වලට නේද? අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් විවිධ ආකාරයන් වලට තමයි අපි කිව්වේ උවමනා කියලා. මතකයි ඔයාලට. ඊළඟට මේ උවමනා දරුවෝ වලට අපි උදාහරණ සැපෙව්වා. උවමනා වලට උදාහරණ අපි ලිව්වා. ඔයාලට මතකයි? මෙන්න තියෙනවා. අවශ්‍යතාවය අපි මුලින්ම ලිව්වා. මං කව බුද්ධිමත් ඔයා මුලින්ම අවශ්‍යතාවය ලියලා ඊට පසුව තමයි උවමනාව ලියන්නේ. ඔන්න ඒ ටික ලිව්වා. දැන් මම ගෲප් එකට දානවා ප්‍රශ්නයක් හදලා ඔයා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕන. තේරුණාද? උත්තරේ ලියාගෙන ඊළඟ සතියේ එනකොට ඊළඟ දවසේ එනකොට ඒක සම්පූර්ණ කරන්න ඕන. අද අපි සාකච්ඡා කරපු එකට අදාළව ප්‍රශ්නයක් දානවා. ඒ ප්‍රශ්නෙට හරියට උත්තරේ ලියන්න අවශ්‍යයි. ඊළඟට අපි කතා කරා අවශ්‍යතාවල ලක්ෂණ. අවශ්‍යතාවල ලක්ෂණ. ලක්ෂණ 6ක් තිබ්බා නේද? අත්‍යවශ්‍ය වෙනවා කියලා කිව්වා. නිර්මාණය කරන්න බෑ කිව්වා. පොදුයි කිව්වා නේද? ඊළඟට සරලයි කිව්වා. සීමිතයි කිව්වා. ප්‍රාථමිකයි කිව්වා. මේ දේවල් සියලුම දේවල් ග්‍රහණය කරගත්තා. කොතන හරි පුතේ අද දවස් උගන්වපු දෙයක් ඔයාලට ග්‍රහණය වුනේ නැත්නම් වැටහුන්නේ නැත්නම් තේරුන්නේ නැත්නම් මෙන්න අවස්ථාව තියෙනවා. ඔයා අහන්න. ඒ ගැටලුව මම විසඳලා දෙන්නම්. තනියෙන් හරි අනිත් අය ලෙෆ්ට් වුණාම හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඉඳලා ඒක විසඳලා දෙන්න. ඒකට තමයි මම මේ බැඳී ඉන්නේ. මම මේ සතියකට වතාවක් පැය දෙකක් පමණක් ඔයාගේ කොමර්ස් ජීවිතයට සම්බන්ධ වෙනව නෙමෙයි. නිරන්තරයෙන් ඔයාගේ කොමර්ස් ප්‍රශ්න විසඳන්න මම බැඳී ඉන්නේ. ඒකයි විශේෂත්වය අපේ. තේරුණාද? right. එහෙනම් අපි මේ විදිහට කරනවා. ඊළඟට ඔයාලා ටියුට් ගන්න කතාව නිරන්තරයෙන් ඇහුවා. ඒක පුතේ මම මැසේජ් එකක් කරා දැනුම් දෙන්නම්. ආයතනය හරහා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට සුශීල් පැකට ගිහිල්ලා එතනින් ටියුට් එක ගන්න පුළුවන්. ඔන්ලයින්ම දිගටම සම්බන්ධ වෙන අයට මම ටියුට් එක පෝස්ට් කරනවා. ඒක බලංගොඩ එහා වෙන තැන්වල ඉන්න අයට අපි මේ වැඩේ කරමු. අනිත් අයට පුළුවන් ඉතින් ආයතනයට ගිහිල්ලා සම්බන්ධ වෙලා ආයතනයට ගිහිල්ලා ඒ ටියුට් එක ලබා ගන්න. නේද? බලංගොඩ අවට අයට මේ වැඩේ කරගන්න පුළුවන් නේ. ඊළඟට ඊළඟ සතියේ ඉරිදා පන්තිය තියන්නේ නැහැ. මොකද දැන් දහම් පාසල් එහෙම පටන් අරන් තියෙන නිසා ඔයාලා දහම් පාසල් යන්න ඕන. ඉරිදා නෙමෙයි වෙන දවසක් මම ඒක කතා කරලා ඔයාලා පන්තියට සම්බන්ධ වෙන්න තැන අනුව මම කෝල් කරලා ඒකේ වෙලාවක් පැහැදිලිව විසඳ ගන්න වෙලාවක් හදා ගන්න. රයිට් එහෙනම් මෙන්න අපේ පන්ති අවසාන තැනට අවිල්ලා තියෙන්නේ. මම හැමදාම කියනා වගේ මහන්සි වෙන්න අම්මා තාත්තගේ හීනේ ඉටු කරන්න
ඔයාලා try එකක් දෙන්න. අනිවාර්යෙන් මේ දේ කරන්න ඕන නේද? දැන් හිතන්න දැන් මේ වෙනකොට අවුරුදු 10ක් ඔයාලා ඉස්කෝලේ යවලා තියෙනවා. මේ 10 වෙනි අවුරුද්ද තමයි යන්නේ. විභාග ලියනවා වෙනකොට 11 වෙනි අවුරුද්ද මොන්ටිසෝරිත් ගත්තොත් අවුරුදු 12ක් විතර. උසස් පෙළ ලියලා කැම්පස් යන කාලේ වෙනකොට ඔයාලට අවුරුදු 14ක් විතර ගන්නලා තියෙනවා. ඉස්කෝලේ යවලා තියෙනවා නේද? ඒ හම්බ කරපු සියලු දේවල් ඒක වෙනුවෙන් වියදම් කරේ. ඒ නිසා අපි මහන්සි වෙලා අපිට පුළුවන් උපරිම දේ කරලා එයාලට ඒ සන්තෝෂයේ ඒ සතුට ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා. තේරුණාද? හැමදාම කියනවා වගේ මම මීට කලිනුත් මම ගිය සතියේත් කිව්වා මේ ජීවිතේ පුතේ ඉස්සරහට යනකොට අභියෝග සෑහෙන්න එනවා. මේ අභියෝග හැම එකටම එකින් එකට මුහුණ දීලා අභියෝගات එක්ක ෆයිට් කරලා ජයග්‍රහණය කරලා අපි ඉදිරියට යනවා. මේ සමාජය හරි විවිධයි. හරි කුරිරුයි. තේරුණානේ? ඉස්සරහට යනකොට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ ළමයි. කකුලෙන් අදිනවා. තේරුණාද? පාඩෝයි නම් අවසානයේදී පොඩි නිකන් කතාවක් කියන්නම්. මතක් වෙච්ච එකක්. හරියටම සම්පූර්ණ මතක නැහැ. බොහොම දල වශයෙන් කියන්නම්. අපායේ. හරිද? අපායේ මිනිස්සු හිතන අපාය කියලා හිතන්න. මිනිස්සුන්ව දාලා තියෙනවලු ළමයි මෙන්න මේ වගේ වලකට. එක එක වලවල් වලට තමයි දාලා. හරිද? එක එක රටවල් වල අනුව ඔන්න දැන් එක එක වලවල් වලට දාලා තියෙනවා. හරිද? මේක හිතන්න ඕන ඇමරිකාවේ වුන් මේක. මේක ඉන්නේ ලංකාවේ සෙට්. අපේ සෙට්. මේක ඉන්නවා තව කොහරි ඉන්දියාවේ. දැන් අර අපි සත්තුවත් ගියාම අර කොටියෙම දාලා තියෙන හින්න පාතවලකට අන්න ඒ වගේ ඔන්න දැන් අපේ සෙට් එක දාලාලු ඉන්නේ. මේ ඇමරිකාවේ සෙට් එක දාලා තියෙන තරම් මුරකාරයෙක් ඉන්නවා. මෙහෙම ෆ්ලෑෂ් වෙලා ගන් එකක් එහෙම අතේ තියාගෙන තුවක්කුවක් අතේ තියාගෙන ඉන්නවා. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ. නමුත් ශ්‍රී ලංකාවේ සෙට් එකේ ඉන්න දෙන කිසිම මුරකාරයෙක් නැහැ. ඔහේ දාලා ඉන්නවා. මොකද්ද මේකට හේතුව? හේතුව කෙනෙක් අහපුවාම යම රජුරෝ කිව්වලු මෙහෙමයි. දැන් ඇමරිකාවෙන් ආපු යවුන් ගාව දාලා තියෙන්නේ මේක ඇතුලේ ඉන්න සෙට් එක එකට කතා වෙලා මෙයාලා බොහොම සමගියෙන් අත දීලා එකින් එක උඩට නගිනවා. මෙහෙම 4 දෙනෙක් ඉන්නවා නම් මුගේ කර උට්ට නැගලා බොහොම අමාරුවෙන් මොනවා හරි ජිල් මාට්ටයක් දාලා මුම් බලන්නේ මේකෙන් එළියට පනින්න. සුගතියට යන්න එහෙම නැත්නම් ජයග්‍රහණය කරා යන්න දියුණු වෙන්න තමයි මුම් බලන්නේ. මුම් මේකෙන් කොහොම හරි එළියට එන්න try කරනවා කට්ටියත් එක්ක එකමුතු වෙලා. ඒ නිසා මෙතන මුරකාරයෙක් ඉන්නවා බලන්න එනකෙට එන්න දෙන්නේ නැහැ උඩට කියලා බලාගෙන ඉන්නවා. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ සෙට් එකේ මෙහෙම ඉන්නකොට දන්නවා යම රජුරෝ මොනවා හරි ගේමක් ගහලා මුන් ඔක්කොම එකමුතුයි. ඒ නිසා එළියට යන්න try එකක් දෙනවා. යකෝ අපේ රටේ එවුන් ඉන්නේ මොකෙක්වත් දාලා නැහැ. ඇයි කියලා ඇහුවා. හේතුව තමයි කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ වුන් තව එකෙක් දිනු වෙනවට කැමති නැහැ. යම රජුරෝ කියනවලු. බය වෙන්න දෙයක් නැහැ. කවදාවත් ලංකාවේ වුන් මෙහෙම කරින් කර නැගලා එකෙක්ව ගොඩ දාන්න try එකක් දෙන්නේ නැහැ. එකෙක් හරි පස් කාගෙන හරි මේක මොනවා හරි try කරලා මෙහෙම නගින්න හැදුවොත් එයා දන්නවකෝලු ලංකාවේ අර ඇතුලේ ඉන්න අනිත් උන් කකුලෙන් ඇදලා බිමට දානවා කියලා. ඒ නිසා එතනට ආය ආරක්ෂාවක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අන්නේ උදාහරණය හරියටම ගැලපෙනවා අපේ සමාජයට. හරියටම හරිය කිව්වා. අනිවාර්යෙන් කකුලෙන් අදින උදේ දිනුන වෙනවා නම් කකුලෙන් ඇත්තා. ඒක ඉතින් ආයේ ෂුවර් ෂොට් තමයි. ඒ නිසා ඔන්න ඔය දේ ඔළුවට හැම වෙලාවෙම තියාගන්න. මම මේ හැම වෙලාවෙම මේ දේවල් කියන්නේ මට මේ ටියුෂන් ශාස්ත්‍රයේ මේ යනකොට හම්බෙච්චි බොහෝම සුළු අත්දැකීම් ටිකක් උඩ පමණ. දිනුන වෙනවට කැමති නෑ. අපි මොනවා හරි දෙයක් කරලා එතනට යනවා නම් එයාලා කැමති නෑ. මේ ළමයි දැන් 10 20 හැදෙනකොට ලොකු ප්‍රශ්න වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ මොනවා හරි බොරු කියලා මේක හොඳ නෑ කියයි, හරියට උගන්වන්නේ නෑ කියයි. නමුත් කවුරුත් දන්නේ පන්තියට ආපු එක වැඩේ හරියට කරගන්න. මොකද පන්තියට ආපු මිනිහානේ පුතේ දන්නේ ඒක. ඒ නිසා ඔයාලා අපේ සම්බන්ධ වෙලා ඉන්න ආදි ශිෂ්‍යයන්ගෙන් හරි දැනට පන්තියේ ඉන්න ළමෙක්ගෙන් හරි අහලා දැනගන්න අපේ වැඩ කිඩට. මම හැම වෙලාවෙම කියනවා වගේ දැන් මේ පාර විභාගෙට ලියන්න යන්නේ උන්ට තව මාස 6ක් තියෙනවා සිලබස් කවර් කරලා තියෙනවා. විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න.
ඒ දේ කළා තියෙන්නේ. දැන් අපි පේපර් පමණයි කරන්නේ. බොහෝම සරලව හරිම ලේසියෙන් යාලා ගොඩ යනවා. එහෙනම් මම තවත් කතා කරන්නේ නැහැ මෙතනින් ඉස්සරහට. හැමෝටම ජය වේවා. ආයිබෝවන්. ගැටලු තියෙනවා නම් WhatsApp එකට දාන්න. දැන් මොන හරි තියෙනවා නම් අහන්න.